තෙරුවන් සරණයි හැම දිනකටම සුපුරුදු පරිදි අදත් අපේ මේ දහම් හමුව පවත්වන්නටයි සූදානම. අද විවහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ වෙසක් මාසේ 26 වෙනිදා බෞද්ධ ලෝකයා සම්මත කරගෙන තියෙන ආකාරයට අද වෙසක් පුරපසළොස්වක පොහොය දිනේ සුවිශේෂ දිනයක් හැටියට සලකනවා අපි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශේෂ ගුණ සැමරුමක් සිද්ධ වෙන දවසක් වෙසක් පොහොය දිනය ලෝක සම්මත ආගමික දිනයක් හැටියට සම්මත වෙලා තියෙන සුවිශේෂ දිනයක්. ඉතින් අදත් අපි මේ සූදානම අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30 සිට 7:30 පමණ කාලය දක්වා හෝරා දෙකක විතර කාලයක් අපි මේ දහම් හමුව පවත්වනවා. අදත් සුපුරුදු ආකාරයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුව සඳහා එකතු වී සිටිනවා. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා මේ උතුම් අවස්ථාවට සහභාගී වී සිටිනවා. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිලසනසිලා ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් ලෝක සත්‍යයගේ නිවීම සැනසීම පිණිස මේ තථාගත ධර්මයේ දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් ධම්මම ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි තේමාවක් තියාගෙන ධර්ම සාකච්ඡා මාලාවක් පවත්වාගෙන ලබනවා. අපේ තේමා පාඨය එහෙම නැත්නම් මාතෘකා පාඨය ආදර්ශ පාඨය යථා භූත ඥාන දර්ශන ඇතිතතු දැකීම කියන මාතෘකාව. මේ පවතින වර්තමාන මොහොතේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වන දේ එහි ඇත්තම තත්ත්වය යථා ස්වභාවය යථා භූතය ඥාන දර්ශන ඥානයෙන් දැකීම නැත්නම් ප්‍රඥාවෙන් දැකීම තමයි මෙහි අර්ථය. එතකොට ඒ සඳහා අපිට එක් පැත්තකින් සූතමය වශයෙන් ගත්තොත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය, උන්වහන්සේගේ දේශනා, ශ්‍රාවක දේශනා, කල්යාණ මිත්‍රයන්ගේ විග්‍රහයන් පැහැදිලි කිරීම ආදී අපිට උපකාරී වෙනවා මේ යථා භූත ඥාන දර්ශනය සඳහා. ඒ වගේම එතනින් යථා භූත ඥාන දර්ශනය සම්පූර්ණ වන්නේ නැහැ. සුතමය කොටසෙන් චින්තාමය වශයෙන් අපිත් පෞද්ගලිකව අපේ මානසිකාරය මනවින් යොදලා විමසලා බලන්න ඕන, කල්පනා කරලා බලන්න ඕන, හිතලා බලන්න ඕන, ගලපලා සංසන්දනය කරලා බලන්න ඕන. කරුණු වශයෙන් හේතු වශයෙන් ගලපලා විමසලා කල්පනා කරලා සංසන්දනය කරලා බලන්න ඕන මේ ධර්ම කාරණා පිළිබඳව. එතනිනුත් නොනැවතී භාවනාමය වශයෙන් මේවා වචනෙන් කායික ක්‍රියාකාරකම් හැටියට සිතවිලි වශයෙන් මේවා පුරුදු පුහුණු කරලා ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා මෙහි යථා ස්වභාවය ඇතිතතු කුමක්ද කියලා වැටහෙනවා. ඉතින් අපිට එක්තරා පහසුවක් ලැබිලා තියෙනවා මේ කාරණේදී. මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොහෝ පරිේශන කටයුතු උන්වහන්සේ විසින් කරලා
අප විසින් පෞද්ගලිකව කළ යුතු පරිේශන විමර්ශන භාවනා ආදී දේවල් සෑහෙන කොටසක් බැහැර කරලා තියෙනවා. සාමාන්‍යයෙන් උන්වහන්සේ නොකළ යුතුයි කියලා කියන දේවල් ධර්ම මාර්ගයේ වුණත් අත්හදා බැලීමක් පරිේශන කිරීමක් හැටියට කරලා නිෂ්ඵලයි කියලා පැත්තකට දාපු බොහෝ දේ තියෙනවා. එහෙනම් අපිට ඒවා නැවතත් පරීක්ෂා කරලා බැලීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒවා හරිද වැරදිද කියලා, වැරදි කියලා, අකුසල් කියලා. ඒ වගේම උන්වහන්සේගේ දේශනාවේ තියෙන්නේ න නිබ්බිදාය, න විරාගාය, න නිරෝධාය, න උපසමාය, න අභිඤ්ඤාය, න නිබ්බානාය සංවත්තන්ති. එතෙම් කාරණා පිළිබඳව උන්වහන්සේ කියනවා මම ඒවා බැහැර කළා, අයින් කළා, පැත්තකට කළා. තපණීය පැත්තකින් තිබ්බා. ඇයිද කියලා අහුවොත් එය න නිබ්බිදාය. එය ගැඹුරු අවබෝධයේ පිණිස හේතු වන්නේ නැහැ. න විරාගාය. විරාගයේ පිණිස නොඇල්ම පිණිස හේතු වන්නේ නැහැ. න නිරෝධාය. කෙලෙස් නිමා කිරීම පිණිස හේතු වන්නේ නැහැ. න උපසමාය. සංසිඳීම පිණිස හේතු වන්නේ නැහැ. න සම්බෝධාය. ගැඹුරු අවබෝධයේ පිණිස හේතු වන්නේ නැහැ. න නිබ්බානාය. නිවීම සැනසීම පිණිස හේතු වන්නේ නැහැ. ඒ නිසා මම ඒවා නිකම්ම නෙමෙයි හරියටම සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් පරීක්ෂා කරලා අවබෝධ කරගෙන මේවා මම පැත්තකින් තියලා තියෙනවා. ඒකට අපිට බොහොම පහසුයි මේ ධර්ම මාර්ගයේදී බුදුරජාන් වහන්සේ පැත්තකින් තිබ්බ දේ අපි නැවත පරීක්ෂා කරන්න කාලය, ශ්‍රමය, බුද්ධිය වැය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපේ ගමන් මාර්ගය අපිට පහසුයි. ඒ නිසා බුද්ධ දේශනා අපි හොඳින් තේරුම් ගත්තොත් ඇත්ත වශයෙන්ම මේ මාර්ගය බොහොම පහසුයි. ඉතින් මේ ධර්ම සාකච්ඡා ධම් සභා තුලින් අපි උත්සාහ කරන්නේ මේ බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන්ම මේ සියලු දේ කොටස් කරලා වෙන් කරලා අපිට දේශනා කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. පරිඤ්ඤය ධම්ම, පහතබ්බ ධම්ම, භාවේතබ්බ ධම්ම, සච්චිකාතබ්බ ධම්ම වශයෙන්. දැන් මෙතනින් පහතබ්බ ධම්ම කොටස විශේෂයෙන් බැහැර කළ යුතු දේවල් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒවා බැහැර කරන්නයි තියෙන්නේ. සච්චිකාතබ්බ ධම්ම සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කරන්නයි තියෙන්නේ. පරිඤ්ඤය ධම්ම කියන්නේ පිරිසිදු දත යුතු දේ, ඒවා පිරිසිදු දැනගන්නයි තියෙන්නේ. භාවේතබ්බ ධම්ම පුරුදු පුහුණු විය යුතු දේ පුරුදු පුහුණු වෙන්නයි තියෙන්නේ. ඉතින් ওই විදිහට මේ ධහම ඊටාම පැහැදිලිව, නිරවුල්ව දේශනා කරලා තියෙන එකයි ස්වාක්ඛාත කියලා කියන්නේ. ස්වාක්ඛාත. එතකොට ස්වාක්ඛාත ධර්මයට යම් කෙනෙක් ඒ කියලා තියෙන පිළිවෙලට යොමු වුණා නම් ඒ යොමු වීමට තමයි කියන්නේ සුපටිපන්න කියලා. අපිට තියෙන්නේ සුපටිපන්න වීමට. ඒකයි සංඝයාගේ ශ්‍රාවකයාගේ ගුණය හැටියට දක්වලා තියෙන්නේ ශ්‍රාවක සංඝෝ සුපටිපන්නෝ. අර කියලා තියෙන පිළිවෙලට මේක මේ ධර්ම ප්‍රතිපදාව අනුගමනය කරන නිසා කියලා. ඉතින් ඒ සඳහා අපිට හුඟක් පහසු වෙනවා මේ ධර්මය හොඳින් විමසලා සාකච්ඡා කරලා තේරුම් ගැනීම. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මාතෘකාවෙන් දැනට අපි තෝරාගෙන තියෙන සූත්‍ර දේශනාව පදනම් කරගෙන තවදුරටත් මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. අද දවස සම්මුතික වශයෙන් විශේෂ දවසක්, වෙසක් පුර පසළොස්වක පොහොය දවස කියලා සම්මත දවසක්. මේක සූත්‍ර සාහිත්‍යයේ ධර්ම සාහිත්‍යයේ එවැනි දිනයක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙනවා පුණ්ණාය පුන්නමාය රත්ත්‍යා කියන යෙදුම නම් සූත්‍රවල සඳහන් වෙනවා. ඒ මහා පුන්නම සූත්‍රයේ එහෙම පුණ්ණාය පුන්නමාය රත්ත්‍යා කිව්වේ අර සඳ පිරුණු රාත්‍රිය කියන එකයි. එවැනි රාත්‍රීන් දින 30කට වතාවක් එළඹෙනවා. රාත්‍රී කාලයේ තමයි අතරම මේ පූර්ණ චන්ද්‍රයා පිරුණු සඳ
දැක ගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ දින 30කට වතාවක් සාමාන්‍යයෙන් එහෙම දිනයක් එළඹෙනවා. පුර 15 වක කියලා අපි සිංහලෙන් කියනවා. පාලියෙන් පුන්නමාරත්‍ය කියලා කියනවා. සඳ පිරුණු රාත්‍රිය. සඳ පිරුණු රාත්‍රියෙන් පිළිබඳව සූත්‍රවල හුඟක් සඳහන් වෙලා තියෙනවා. එවැනි රාත්‍රීන් වල බුදුරජාණන් වහන්සේ එලිමහනේ වැඩ ඉඳලා තියෙනවා. තමන්ගේ ශ්‍රාවක පිරිසත් එක්ක. මොකද දිවා කාලයට බොහෝ ආසන්න ස්වરૂපයක් සඳ පිරුණු රාත්‍රියක දකින්න පුළුවන්, විඳින්න පුළුවන්. ඉතින් ඒක නිසා එතකොට අදත් එවැනි දිනයක් හැටියටයි සැලකන්නේ. පූර්ණ චන්ද්‍රයා සහිත දිනයක් හැටියට. එතකොට අපේ පෙරදිග සම්ප්‍රදායේ මාස චන්ද්‍ර මාස හඳුන්වලා තියෙන ක්‍රමයක් තියෙනවා. දුරුතු නවම් මැදින් ආදී වශයෙන්. මේ මාසය වෛශාඛ, තම විසාඛ, ඒක තමයි සිංහලට වෙසක් කියලා බින්දලා තියෙන්නේ. මේ භාෂා තුන තාම ළඟ භාෂා තුනක්. සංස්කෘත භාෂාව වෛශාඛ, පාලි භාෂාවෙන් විසාඛ, සිංහලෙන් වෙසක්. එතකොට අපි මේ මාසයට නම තියලා තියෙන්නේ වෙසක් කියලා. බටහිර ක්‍රමයට නම් මැයි කියලා හඳුන්වනවා. මේ මැයි මාසය කියලා. ඒව ලෝක සම්මත කාරණා මිසක අපිට වැදගත් කාරණා නෙවෙයි. ඉතින් මේ වේසාඛ පුන්නමාය වෙසක් පොහෝ දින විශේෂයෙන් සලකනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ සිදුවීම් තුනක් සිදු වුණා කියලා. එතකොට බුද්ධත්වයේ බුදු උපත පරිනිර්වාණය කියලා මේ තුන තමයි හඳුන්වන්නේ. එතකොට මේ තුන එකම දවසක එකම මොහොතක සිද්ධ වෙන දෙයක්. මේ තුන. හැබැයි මේක සාහිත්‍යයට එනකොට තරමක් මේ කාරණේ වෙනස් වෙලා තියෙනවා. ධර්මයේ මේ සිදුවීම් තුන පැහැදිලි වෙන විදිහ නෙමෙයි සාහිත්‍යයේ තියෙන්නේ. සාහිත්‍යයේ දවස් තුනක් හැටියට තමයි සාහිත්‍යයට අනුව සලකන්නේ. බෞද්ධ සාහිත්‍යයේදී මේ දවස් තුන පෙන්වන්නේ අර සිද්ධාර්ථ පුංචි කුමාරයා මෙලොව එළිය දුටු දිනේ හැටියටයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු දිනයයි. බුදුරජාණන් වහන්සේ 80 වයසක් ගත වෙලා ස්කන්ධ පරිනිර්වාණයට පත් වුණු දිනයයි තමයි සාහිත්‍යමය වශයෙන් මේක ඉදිරිපත් කරන්නේ. ඒක ඉතින් සාහිත්‍යයට අදාළ දෙයක්. නමුත් මේකේ ධර්මාර්ථය අපි ටිකක් අද වගේ දවසක කල්පනාවට ගත්තොත් හොඳයි. මේ සිදුවීම් තුනෙන් මුලින් සිද්ධ වෙන්නේ බුද්ධත්වය. ඒ කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට යථාබෝධය ඇති වෙනවා. මේ දුක කියන්නේ කොහොමද? දුකට හේතුව කොහොමද? මිදීම කියන්නේ කොහොමද? ඒට මඟ කොහොමද කියන එක පිළිබඳ අවබෝධය ඇති. විශේෂයෙන්ම මෙතෙන්දී සූත්‍රවලත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට තමන් වහන්සේ එක්තරා පරිේශන කාලයක් ගත කළා. ඉතින් දුක කියන එක අවබෝධ වෙන්න නම් ඇත්තේ ඇත්ත වශයෙන්ම මේ සිද්ධාර්ථ කාලෙමයි. ඒක නිසා මේ දුකින් මිදීමක් සොයාගෙන ගියේ යම්කිසි පරිේශනයකට බැසගත්තේ ඒ හේතුව නිසානේ. එහෙම වෙලා නොයෙක් පරිේශන කරලා ඒවකට ඉන්දියානු සමාජයේ හිටපු අනෙකුත් ශ්‍රමණවරුන් එක්ක ගත කරලා ඒගොල්ලොත් මේ ප්‍රශ්නෙට උත්තර හොයමින් හිටියේ. ඉතින් ඒගොල්ලොත් හමු වෙලා මුණ ගැහිලා සාකච්ඡා කරලා ඒගොල්ලෝ කරපු පරිේශන ඒගොල්ලන්ගේ අත්හදා බැලීම මේවත් අත්හදා බලලා ඒ දැනුමත් ඒ අවබෝධයත් එකතු කරගෙන කිසියම් නිෂ්ඨාවකට පැමිණලා සිටියා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. අපි මේ සාකච්ඡාවට භාජනය කරන ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාවේ අර මුලින්ම කියන අන්ත දෙකෙන් එකක් වන අත්තකිලමතාණු යෝගයට තමයි බොහෝ වෙලාවට එළඹිලා හිටියේ. කලින් හිටියේ කාමසුකල්ලිකාණු යෝගයේ අබිනිෂ්ක්‍රමණය කරන්න පෙර.
ඉතින් ඒකේ නිෂ්ඵල භාවය ඒකෙදිම අත්විඳලා තිබ්බේ. අබිනිෂ්ක්‍රමණය කරන්න කලින්. අබිනිෂ්ක්‍රමණය කරුවයින් පස්සේ ශ්‍රමණ සම්ප්‍රදායය මුණ ගැහිලා ඒගොල්ලෝ අනුගමනය කරපු දේ අනුගමනය කරලා බැලුවා. එතන තිබුණේ අත්කිලමතාන යෝගය. ඒක නිසා ওই වෙනකොට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට මේ යෝග දෙක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතුව සිටී බව උන්වහන්සේ දේශනා කළා තියෙනවා. මම තේරුම් ගත්ත ශ්‍රාවකයනි කාමසුකල්ලිකාන යෝගය හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික අනරිය අනත්ත සංහිත වැඩපිළිවෙලක් හැටියට. ඒ වගේම ඒක අතහැරලා මම ගෘහස්ථයෙක් හැටියට ගත කරපු ඒ කාමභෝගී ජීවිතය අතහැරලා පබ්බජිත වුණා. පැවිද්දෙක් වෙලා ශ්‍රමණවරුන්ගේ වැඩපිළිවෙල අනුගමනය කරලා බැලුවා. ඒවකට හිටි ශ්‍රමණවරුන්ගේ වැඩපිළිවෙල ඒකත් අනරියෝ අනත්ත සංහිතෝ ඒක අනාර්ය අනර්ථය පිණිස හේතු වෙන දෙයක් බව අවබෝධ කරගත්තා. එතකොට දැන් ඔය දෙකම පිළිබඳ පරිේශණය අපිට අලුතෙන් කරන්න ඕනේ නැහැ. මොකද අපේ ගුරුවරයා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ දෙක කාමසුකල්ලිකාන යෝගයත් අත්කිලමතාන යෝගයත් දෙකම පිළිබඳ මනා අත්දැකීම් ඇති ඒ පිළිබඳව හොඳ පරිේශණයක් කරලා මේ දෙකම අන්ත ගාමීත්වයන් එහෙම නැත්නම් දුකට හේතු වෙන අනාර්ය අනර්ථය පිණිස හේතු වෙන වැඩපිළිවෙල වල හැටියට බැහැර කරලා තියෙනවා. එහෙනම් අපිට හරි ලේසි. ඒක නිසා ඉස්සර වෙලාම උන්වහන්සේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා කියලා මේ අපි දැනට මේ සාකච්ඡා කරගෙන යන ධම්මචක්කප්පවත්තන දේශනාවේදී උන්වහන්සේ දේශනා කරනවා. තමන් වහන්සේ ඔය අන්ත දෙක බැහැර කළ බවත් බැහැර කිරීමෙන් මධ්‍ය මැද නිකලස් තන නිදුක් තන තමන් සාක්ෂාත් කර බවත් අபிසම්බුද්ධා ඒක අවබෝධ කරගත්ත බවත් උන්වහන්සේ දේශනා කරා. ඉතින් ඔය දෙකම අතහැරියා. අතහැරලා ඔන්න ඔතෙන්දි තමයි උන්වහන්සේ බුදු වෙනවා කියලා කියන්නේ. අවබෝධ ඥානය ලබනවා. මේකේ සමුදය සහ නිරෝධ දෙක තේරෙනවා. සමුදය කිව්වේ දුක්ඛ සමුදය. ඔය අත්කිලමතාන යෝගයත් එහෙමයි. කාමසුකල්ලිකාන යෝගයත් එහෙමයි. මේ දෙකේ ඉඳලා ඉන්න තාක් මේ දුක එනවා කියන එක අවබෝධ වුණා. එතනම දුකට හේතුවක් තේරුණා මේ අන්තගාමීත්වයන් දෙක. හේතුල ඇති කරගෙන තියෙන අවිද්‍යාව, තණ්හා, ක්ලේශ, දුෂ්චරිත, දුරාචාර, විසමාචාර මේවා හරහා තමයි මේ సంతానගත දුකත් සමාජගත දුකත් ඇති වෙන්නේ කියලා. අන්තෝ ජටා බහි ජටා කියලා කිව්වේ ඒකයි. අන්තෝ ජටා කිව්වේ මේ సంతానගත අභ්‍යන්තර දුක්ඛ දෝමනස්ස ටික. කෙලෙස් නිසා ඇති වෙන ටික. බහි ජටා කිව්වේ සමාජගත දුක. අපි කෙලෙස් සහිත පුද්ගලයෝ කණ්ඩායමක් එකතු වුණොත් ඉතින් එතන ඉඳලා මේ ප්‍රශ්න ගැටලු දුක්ඛ දෝමනස්ස ටික සමාජීය ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. කෙලෙස් සහිත දෙන්නෙක් එකතු වුණොත් ඇතිනේ අපිට තේරෙනෝනේ කොහොමද කියලා ඒක. එතන ඒ අරුබුදේ යනවා. ඔය අවබෝධය ලැබුවා. බුද්ධෝ කියලා කිව්වේ ඒකයි. ඉතින් මේ අවබෝධයටපත් වුණු උන්වහන්සේ ඊට උන්වහන්සේට තිබුණේ අත් වශයෙන්ම සමාජගත ප්‍රශ්නය වගේම සමාජගත දුක වගේම సంతానගත දුක තමයි තිබුණේ. එතකොට ඒකට දැක්ක තමන් වහන්සේ තුලම මේ අර්බුදයේ ගැටලුව පවතින ආකාරය ඇතුළතින්ම දැක්ක දුටුව. ඉතින් දැක්කම අර ඇතුළත තිබුණු ක්ලේශ ධර්ම ටික ගෙවිලා ගියා, නිරෝධ වෙලා ගියා, නිමා වුණා. කියන්නේ තමන්ම තමන්ගේ අභ්‍යන්තරයේ මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මේ හේතුව නිසා මෙහිමයි කියලා දැක්කා. එතකොට මේ අවබෝධ ඥානය ලැබීම තමයි බුද්ධෝ කියලා කිව්වේ. එතකොට පළමුවෙන් සිද්ධ වෙන්නේ බුදු වීම. බුදු
නැත්තම් අවබෝධ වුණ තැනත්තා මොකද්ද අවබෝධ වුනේ? මේ දුකත් දුකට හේතුවක්. ඒ වගේම මිදීමත් මිදීමට මගක්. මේ චතුසත්‍යය තමයි අවබෝධ වුනේ. ඉතින් අවබෝධ වුණායින් පස්සේ ඒ අවබෝධයත් එක්කම අභ්‍යන්තර ක්ලේශ ධර්ම ටික නිමා වෙනවා. අපි ඒකට කියන්නේ පරිනිබ්බාන කියලා. කෙලෙස් පිරිනිවීමටපත් වෙනවා. හාත්පසින්ම කෙලෙස් අවසන් වෙනවා. නිරෝධයටපත් වෙනවා. නිරෝධයටපත් වෙනවා. ඉතින් නිරෝධයටපත් උනේ කොහොමද කියලා ඇහුවොත් ඒකට අදාළ මාර්ගය අනුගමනය කිරීමෙන් නිරෝධයටපත් උනේ. එතකොට නිරෝධයටපත් වීමත් සමගම බුදු වීමත් මේ පරිනිර්වාණයත් සමගම ඔන්න එතන ඉඳලා බෝධිසත්ව නෙමෙයි එතන ඉඳලා ඉන්නෝ ලෝකේට බුදුවරයෙක්. අන්න බුදුවරයෙක් ඉපදුනා එතන. ඒකයි. එතකොට දැන් ඉපදීම සිද්ධ වෙන්නේ තුන් වෙනෝ. මේක ධර්මානුකූල කාරණේ අර සාහිත්‍යමය කාරණේ නෙවෙයි. ධර්මානුකූලව ගත්තොත් එකම මොහොතක සිද්ධ වෙන සිදුවීමක් හැටියට මේ සිද්ධිය අපිට තේරෙනවා. ඕනම දෙයක අපිට පළමුවෙන් ඇති වෙන්නේ අවබෝධය. මේක හරි මේක වැරදි මේක කළ යුත්තේ මේක නොකළ යුත්තේ මේක ගත යුත්තේ මේක හල යුත්තේ කියලා යම් වෙලාවක අවබෝධයටපත් උනාද ඒ මොහොතේම ඒක ගත යුත්තේ ගැනෙනවා හල යුත්තේ හැලෙනවා. අර ඒක එතකොට තමයි පුද්ගලයා පාරිශුද්ධ වෙන්නේ පිරිසිදු වෙන්නේ. පිරිසිදු. එතකොට මේ කෙලෙස් වලින් පිරිසිදු වීම තමයි. නැත්නම් තිබුණු කෙලෙස් බැහැර වීම. කෙලෙස් සියල්ල අවසන් වීම කියලා ඒකට කියන්නේ. ඒකට තමයි පරිනිබ්බාන කියන්නේ. අදහස් කරන්නේ එකෙන් කෙලෙස් පිරිනිවීම. ක්ලේශ ධර්ම අවසන් වීමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට දැන් අවබෝධ ඥානය ලැබූ කෙලෙස් අවසන් කළ කෙනෙක් ලෝකේ ඉන්නවා. මිනිස්සු අතරත් එහෙම මිනිස්සෙක් ඉන්නවා. එතෙන් සිට තමයි මේ බුදුවරයෙක් ඉන්නවා කියලා අපි කියන්නේ. අන්න බුදුවරයාගේ උපත. බුදුරජාණන් වහන්සේගේ උපත. බුදුවරයෙක් උපදින්නේ ඔතනදී තමයි. එතකොට දැන් අපිට තේරෙන්න ඕන මේ අපේ සාහිත්‍යමය වශයෙන් කොහොමදත් සාහිත්‍යයට ගියාම සමහර කාරණා වෙනස් වෙනවා. සාහිත්‍යයේදී උපත බුද්ධත්වයේ පරිනිර්වාණය කියන එක අරන් තියෙන්නේ උපත හැටියට අරන් තියෙන්නේ බුදුවරයෙක්ගේ උපත නෙමෙයි. සාහිත්‍යයේදී උපත හැටියට සැලකලා තියෙන්නේ සිද්ධාර්ථ කුඩා දරුවා මෙලොව උපත ලබන අවස්ථාව. නමුත් ධර්මයේදී බුදුවරයෙක්ගේ උපත කියන්නේ බුදුවරයෙක්ගේ උපත. බුදුවරයෙක් ලෝකේ පහළ වීම කියන අවස්ථාව. මේ කාරණා තුනට මංගල කාරණා කියලා කියන්න අපි පුරුදු වෙලා තියෙනවා. අපේ සාහිත්‍යයේ අපේ විවාහාරයේ මේකක් තියෙනවා. මංගල කියන්නේ මොකද්ද කියන එක අපි දන්නවනේ. නිවනට මඟ සලසන කාරණා කියන අදහසින්නේ අපි මංගල කියන්නේ. ඒ මංගල කියන වචනේත් ලෝක සම්මතයේ හැටියට මංගල කියන්නේ මේ ලෞකික දේවල් අතපත ගන්න ලෞකික දේවල් භුක්ති විඳින අවස්ථාවලට නේ. ලෝක සම්මතයේ මංගල සම්මත අවස්ථා කියලා කියන්නේ. ලෞකික දේවල් පටන් ගන්න වෙලාවටත් මංගල අවස්ථාවක් කියනවා. ඒ ලෞකික දේවල් එකතු වෙලා මේ භුක්ති විඳින වෙලාවල් වලටත් මංගල කියලා කියනවා. ඉතින් මේ ලෞකික දේවල් වලට අහිමි වුණු වෙලාවට අවමංගල කියනවා. ඔක තමයි ලෝකයේ මංගල අවමංගල. හැබැයි ධහමේ මංගල කියන්නේ ඒක නෙමෙයි. ධහමේ මංගල කියලා කියන්නේ මග සලසන කියන අර්ථයේ. කුමකටද නිවනට. එතකොට දැන් බුදුවරේ පහළ වීම ලෝකයට මංගල කාරණයක් කියලා කියන්නේ තවත් බොහෝ සත්වයන්ට නිවනට මඟ සැලසෙන කාරණයක් බුදුවරයෙක් පහළ වීම. එහෙම නැත්නම් නිකන් අනිත් සත්වය අඳුරේ අතපත ගාමින් ඉන්නවා කාමයට වැටිලා දුක් විඳින්මින් ඉන්නවා. ආලෝකයක් පහළ වුණා වගේ දෙයක්. අර අන්ධකාරයේ ඉන්න අයට. දැන් ඉන්නවා මග කියන කෙනෙක්. මග්ගක්ඛායි, මග්ගදස්සායි, මග්ගකෝවිදෝ. එහෙම කෙනෙක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිවනට මග සලසන කාරණයක්, මංගල කාරණයක්. ඉතින් ඒ අර්ථයෙන් තමයි ඔය ධර්මානුකූල අර්ථය තමයි යම් මිනිස්සෙක්ගේ බුද්ධත්වයේ සමග ඇති වෙන පරිනිර්වාණය, ක්ලේශ පරිනිර්වාණය ඊළඟට මේ දෙකත් එක්කම තමයි. මේ දෙකෙන් යුක්ත කෙනාට තමයි බුද්ධ කියන්නේ.
මේ දෙකෙන් යුක්ත නම් තථාගත කියන වචනේ තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ. බුද්ධ කියන වචනේ ඒ තරම්ම විවහාර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. තථාගතෝ කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තථාගතවරේක් බුදුවරේක් ලෝකයට එතෙන් ඉඳලා ඉන්නේ. ඒකට අපේ තථාගතයන් වහන්සේ බුදුවරයන් වහන්සේ බොහොම කෙටි කාලයක් ජීවත් වුණේ අවුරුදු 45ක් විතර. ඒ කාලය ඉතින් ලෝකයට මංගලයක් වුණා. ඒ කාලේ විතරක් නෙමෙයි අදත් එහෙමයි. අදත් අපි මේ කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ උන්වහන්සේගේ ධර්මය. උන්වහන්සේ දේශනා කළ ධර්මය. ඉතින් ඔහොමයි ඔය තෙමගුල කියලා සාහිත්‍යමය කාරණේ ධර්මමය කාරණේ කියන. එතකොට පරිණිරවාණය කියන එකත් සාහිත්‍යයේදී පරිණිරවාණය හැටියට සැලකන්නේ ස්කන්ධ පරිණිරවාණය. ඒ කියන්නේ ඔය පංචස්කන්ධය නිමා වෙනෝනේ. බුදුවරයාගේ පංචස්කන්ධය පවත්වගෙන යන්න බැරි වෙලා ජරාවටපත් වෙලා හෝ එහෙම නැත්නම් ලෙඩකට ගොදුරු වෙලා හෝ ව්‍යාධියකින් හෝ එහෙම නැත්නම් සමහර වෙලාවට වෙනත් අනතුරකින් හෝ මොකක් හරි හේතුවකින් මේ පංචස්කන්ධය පවත්වගෙන යන්න බැරි තත්වයකටපත් වෙනවා. එතකොට අර බුදුවරයා මොකද කරන්නේ? නැත්නම් රාතන් වහන්සේ කරන්නේ මේක අතහැරලා දාන්න. දැන් සමහර ඇත්තෝ පරිණිරවාණයටපත් උනේ ජරාවෙන්. දැන් අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පරිණිරවාණය තෝරගත්තේ ජරාව නිසා. අන්තිම වෙලාවේ කිව්වා ආනන්ද දැන් නම් මේක ගෙනියන්න බෑ, මේ පරණ බර කරත්තයක් වගේ හරි අමාරුවෙන් මේ ඇදගෙන යන්නේ. තේරුමක් නැහැ මේක. ඊට වැඩි එහාට ගෙනියන එක නිකන් නිෂ්ඵල වැඩක්. ඒක නිසා මම තීරණය කරා මේක අතහැරලා දාන්න. පංචස්කන්ධය අතහැරලා දාන්න. සමහර ශ්‍රාවකයන් වහන්සේලාට ඒක අතාරින්න සිද්ධ වුණේ ව්‍යාධි නිසා, ලෙඩ. එතෙම් ලෙඩ වලට ගොදුරු වුණා. ඉතින් සනීප කරන්න බෑ. තේරුණා දැන් මේ සනීප කරන්න බෑ මේ ස්කන්ධයට රූපස්කන්ධයට නේ ලෙඩ හැදෙන්නේ. නාමස්කන්ධයේ හැදිච්ච ලෙඩ අවසන් කරගෙන ඉන්නේ. නමුත් රූපස්කන්ධයට හැදෙන ලෙඩ කිසිම කෙනෙකුට අවසන් කරන්න බෑ. බුදුවරයෙකුටවත් බෑ. ඉතින් ලෙඩ හැදෙනවා. හැදුනම බලනවා බෙහෙත් අරගෙන උත්සාහ කරලා බලනවා මේක සනීප කරන්න පුළුවන්ද කියලා. බැරි තත්වයට එනවා. ඉතින් ආපුවම තීරණය කරනවා දැන් මේ රූපස්කන්ධය තවදුරටත් නඩත්තු කරන්න බෑ. අතහරිනවා. එහෙම පරිණිරවාණයටපත් වෙන ඇත්තොත් ඉන්නවා. ස්කන්ධ පරිණිරවාණය ගැන මම මේ කියන්නේ. එහෙම ඇත්තොත් ඉන්නවා. ජරාවෙන් හෝ ව්‍යාධියෙන් ඔය දෙකෙන් මරණයටපත් වෙන ඇත්තෝ ඉන්නවා. එහෙමත් නැත්නම් උපච්ඡේදක වශයෙන් යම්කිසි අනතුරකින් සිද්ධ වෙන. දැන් මොගලන් හාමුදුර එහෙම කෙනෙක්. උන්වහන්සේ අනතුරකට භාජනය වුණා. සමාජගත හේතුවක් නිසා අනතුරකට භාජනය වුණා. ඉතින් බැලුවා ශරීරය දැන් හොඳටම දුර්වලයි. මේක මීට වැඩිය ගෙනියන්න බෑ. කැඩිච්ච බිඳිච්ච එකක් මේක. එතෙන්දි තීරණය කරා දැන් අතහරිනවා කියලා. ඒකට එහෙමත් පුළුවන්. ওই විදිහට මේ ස්කන්ධය අතහැරීම නැත්නම් ස්කන්ධ පරිණිරවාණය කියන එක බුදුවරු සම්මා සම්බුද්ධ වේවා, පච්චේක බුද්ධ වේවා, අරහන්ත බුද්ධ වේවා ඔය ඔක්කොමලා තමයි අපි බුදුවරු කියන්නේ. අතහැරලා දාන්න. ඉතින් ඒක හේතුඵල ධර්මානුකූලව ඒක කිසි ගැටලුවක් නැහැ. බුදුවරයෙකුට ජරාවටපත් වෙලා අතහරිනවා. දි รา පත් වුණාම එහෙම නැත්නම් ලෙඩකට ගොදුරු වෙලා ව්‍යාධි ධර්මයකට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. සනීප කරන්න බැරි නම් ඒත් අතහැරලා දානවා. එහෙම නැත්නම් ඉතින් උපච්ඡේදයකට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. කිසියම් අනතුරක් මොන හරි දෙයක් වෙලා වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඉතින් ඕවා තවත් විදිහට ආයුක්කය කියලාත් සඳහන් වෙනවා. නොඑක් විදිහට ඉතින් කම්මක්කය ඒ විදිහට අර්ථකථනය කරන්නත් පුළුවන් ඕවා. ස්කන්ධ අවසන් කරන ස්කන්ධ පරිණිරවාණය. ඒක තමයි ඔය සාහිත්‍යයට අරන් තියෙන. නමුත් ධර්මයේදී සලකන්නේ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක මංගල කාරණයක් වෙන්නේ නැහැනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පරිණිරවාණය කෙසේවත් මංගල කාරණයක් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ක්ලේශ පරිණිරවාණය මංගල කාරණයක්. කෙලෙස් අවසන් වීම. ඒක මංගල කාරණා දෙකක් වෙනවා. එකක් නෙමෙයි. එකක් තමයි දැන් මේ පුද්ගලයාගේ පැත්තෙන් ගත්තම
ඒක පුද්ගලයාට විශාල යහපතක්. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ පැත්තෙන් ගත්තොත් උන්වහන්සේගේ ක්ලේශ පරිනිර්වාණය විශාල යහපතක්. අනිත් පැත්තෙන් ලෝකයට යම් කිසි කෙනෙක් තමන්ගේ කෙලෙස් ටික අවසන් කරගත්තා නම් ඒ මිනිස්සයා ලෝකයට ඉන්න වටිනාම පුද්ගලයා බවට පත් වෙනවා. ඇයි? න පරව්‍යාබාධාය සංවත්තති. ඒ තැනත්තාගෙන් කවදාකවත් කවර ආකාරයෙන්වත් අයහපතක් වෙන්නේ නැහැ. ඔය බුදුරජාණන් වහන්සේ භගවා කියන්නේ මහා භාග්‍යයක් කියන්නේ. එහෙම මහා වාසනාවන්ත මිනිස්සෙක්. නිකන් හිතලා බලන්න අපිට ඒ වගේ මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න ලැබෙනවා නම් කෙලෙස් දුරු කරපු කෙනෙක් එක්ක මොන තරම් සහනයක් වේදනේ. අපි දන්නවා අපි මේ කෙලෙස් සහිත මිනිස්සුව සමග ජීවත් වෙනවා. මොන තරම් පීඩාකාරීද බලන්න, වෙහෙස කරද බලන්න, හිංසාකාරීද බලන්න. කෙලෙස් නැති කෙනෙක් දැන් අඩුම වශයෙන් අපිට කෙලෙස් අඩු අය මොන ගහිලා තියෙනවනේ. අපි ජීවත් වෙන අපේ ජීවන වටපිටාවේ කෙලෙස් අඩු අය අපේ මේ කල්යාණ මිත්‍ර සමාජයේ ඉන්නේ නැත්තෝ. ඉතින් ඒ ඇත්තොත් එක්ක ජීවත් වීම මොනතරම් සහනයක්ද කියලා බලන්න. කොච්චර නිවීමට සැනසීමට උදව්වක්ද උපකාරයක්ද මගක්ද ඒක මංගල සම්මත කාරණයක්ද ඒකයි. ඉතින් අනිත් පැත්තෙන් අපේ කෙලෙස් තියෙනකොට අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මොනතරම් ඒක අපිට පීඩාකාරීද අපි ක්ලේශයක ඉන්නකොට. ඉතින් අපේ කෙලෙස් ටික පිරිනිවන් පෑවොත් පරිනිර්වාණයටපත් වුණොත් අවසන් වුණොත් නිරෝධයටපත් වුණොත් මොනතරම් සහනයක්ද කියලා බලන්න. ඒක දැන් අපි අත්විඳිනුනේ සෑහෙන ප්‍රමාණයකින්. මේ ක්ලේශ ධර්ම අපි සෑහෙන ප්‍රමාණයක් අයින් කරගෙන තම තමන් දන්නව කොච්චර ප්‍රමාණයක් ඒක තියනවාද අවසන් වෙලාද කියලා. ඉතින් මොනතරම් සහනයකින් අපි ජීවත් වෙනවද කියලා බලන්න. එතකොට මංගල කියන්නේ අන්න ඒකයි. මේ කෙලෙස් අවසන් වෙන්න ලොකු නිවීමක් සැනසීමක් වෙන. එතකොට මේ බුදුවරයෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන ওই සිදුවීම් තුන පළමුවෙන් සිද්ධ වෙන්නේ අවබෝධ ඥානය ලැබීම. ඒ සමගම කෙලෙස් අවසන් වීම, ක්ලේශ පරිනිර්වාණය. ඔය දෙක යම් මිනිසෙක් තුල සිද්ධ වෙලා නම් එතෙන් සිට ඒ මිනිස්සය හඳුන්වනවා බුද්ධ කියලා. ලෝකයට බුදුවරයෙක් පහළ වුණා. බුදු උපතක් වුණා එතන. එතකොට ඔහොමයි ධර්මානුකූලව ඕකේ පිළිවෙල. බුද්ධත්වය, පරිනිර්වාණය සහ බුදුවරයාගේ උපත. හැබැයි සාහිත්‍යයේදී ඕක වෙනස්. සාහිත්‍යයට එනකොට බොහෝ දේවල් මොකද සාහිත්‍ය නිර්මාණය කරන්නේ රහතන් වහන්සේලා ධර්මයේදී. සාහිත්‍යමය කාරණා. සාහිත්‍ය මේ ලෞකිකයි. සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සු සාහිත්‍ය කියලා එකක් ගොඩනගාගෙන තියෙනවා ආස්වාදයේ පිණිස. වින්දනයේ පිණිස. භාෂාව පදනම් කරගෙන සංකල්ප එකතු කරගෙන එහෙම සාහිත්‍ය. එතකොට බෞද්ධ සාහිත්‍යයකුත් තියෙනවා. බෞද්ධ සාහිත්‍යයකුත් තියෙනවා. ඉතින් ඒ සාහිත්‍යය ඇතුළේ තියෙන ඔහොම ආස්වාදනීය වශයෙන් ගොඩනගාගත්ත යම් සිද්ධි තියෙනවා. ඉතින් එහෙම සිද්ධියකදී අපිට ඕන ඇහැට, කනට, නාසයට, දිවට, කයට ගෝචර වෙන දෙයක් ඕන. ඒකේ ලෞකික වින්දනයක් තියෙන්න ඕන. දැන් බලන්න ඔය වෙසක් උත්සවයක් වෙලා තියෙනවනේ. දැන් ඒක සමර ගන්න බැරි වුණාම අපිට හරි දුකයි නේ. ඒකට අපි මේ සංස්කෘතියක් දාලා ඒක සකස් කරගත්ත දේවල් ටිකක් එකතු කරගෙන নানা ආකාර දේවල් කරනවා ඒකට. එතකොට ඒක තමයි සාහිත්‍ය සංස්කෘතිය කියන ලක්ෂණය. ඉතින් ඕක ඇතුලේ අර බුදුරජාණන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ ජීවිතයේ අර සිද්ධි තුන තේරුම් ගත්ත අය ඇති කියලා හිතන්න අමාරුයි. මේ බුදු වීම, මේ ක්ලේශ පරිනිර්වාණය, මේ දෙකත් සමග ලෝකයට බුදුවරයෙක් ඇති වුණා කියන කාරණේ ඒවා පැත්තකින් තියලා අපි තොරන් ගහනවා, ලවුඩ් ස්පීකර් බඳිනවා, කොඩි වැල් අදිනවා, බල්බ් එල්ලනවා, ඒව දිහා බලලා සතුටු වෙනවා, අප්පුඩි ගහනවා, තව ඉතින් මොනවා හරි දේවල් කරනවා. ඉතින් එසක් එකට ලෝකයේම බෞද්ධ ජනතාව කරන දේවල්
අපි දකිනවා. ඉතින් ඒව ගැන අපි උපේක්ෂා වෙන්න ඕනේ. මොකද හේතුව දැන් උපේක්ෂාව කියලා කියන්නේ යමක යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ පිළිබඳ මදහත් සිතක් ඇති කර ගැනීම. එතකොට අපි මෙතන යථාබෝධය ඇති වෙනවා. මොකද අපි දකින මේ වෛශාඛ උත්සවය කියන එකේ ධර්මානුකූල අදහස මේකයි, සාහිත්‍යමය අදහස මේකයි කියලා. දෙකම අපි අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන අපි දන්නවා හරවද්දේ නම් මේක નિසරු දෙය කියලා. ඒකයි. ඉතින් එහෙම තේරුම් අරගෙන අපි අර નિසරු දෙය කරන්නේ නැහැ අපි. අපි ඒකෙන් අයින් වෙනවා. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනෝනේ. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා කියලා. මේ බුද්ධ දේශනා අහලා ඇති. ධම්මපදයට ගියොත් මේ ගාථාව දකින්න පුළුවන්. මෙතන ගාථා යුගලයක් තියෙනවා. අසාරේ සාරමතිනෝ සාරේච අසාර දස්සිනෝ තේ සාරං න අධිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මිච්ඡා සංකප්ප ගෝචරා. වැරදි සංකල්පවල ගොදුරු බවට පත් වෙලා ඉන්න අය අසාරේ සාර මතිනෝ. අසාර දේ සාර හැටියට හිතාගෙන ඉන්නේ. ඒ වගේම සාරේච අසාර දස්සිනෝ. හරවත් දේ નિසරු දේ හැටියටයි දකින්නේ. ඉතින් එහෙම අය එවැනි අය සාරං හරවත් දේ න අධිගච්ඡanti. මේ හරවත් දේට පැමිණෙන්නේ නැහැ. සාක්ෂාත් කරන්නේ නැහැ. ඇයි හේතුව? මිච්ඡා සංකප්ප ගෝචර. වැරදි සංකල්පවල ගොදුරු බවට පත් වෙලා ඉන්නේ. එතකොට දැන් අපි සාරයයි අසාරයයි දෙක නැත්තම් මිච්ඡා සංකල්පයයි සම්මා සංකල්පයයි දෙක අපි තෝරගෙන තියෙන. ඒකනේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒතර අපි මෙතන වෛශාඛය ගැන පොඩ්ඩක් අද අපි මේ කතා කරේ. අද මේ වෙසක් පොය දිනේ නිසා සම්මතක වශයෙන්. එතකොට අපි මේකේ හරය සහ નિසර දෙය කියන දෙක අපි තෝරාගෙන තියෙනවා. ලෝක සම්මතයේ හැටියට, සාහිත්‍යයට, සංස්කෘතියට, ලෝක සම්මතයට අනුව වෙසක් දවසේ කතා කරන්නේ අර පුංචි කුමාරයාගේ ඉපදීමයි, බෝසතාණන් වහන්සේගේ බුදු වීමයි, බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය. නැත්නම් මරණයටපත් වීම. තවත් පැහැදිලිව කිව්වොත්. ඒ තුන සාහිත්‍යයේ. ධර්මයේදී අවබෝධ ඥානය ලැබීම පළමු කොට අවුරුදු 6ක පරිශ්‍රණයකින් පස්සේ අවබෝධ ඥානය ලබනවා. ඊළඟට ඒ අවබෝධයත් සමගම එතෙක් තිබුණු අවිද්‍යාව තණ්හා දුරු වෙලා යනවා. අවිද්‍යාවට සම්බන්ධ, තණ්හාවට සම්බන්ධ සියලු ක්ලේශ ධර්ම පරිනිබ්බාන. එතෙන් සිට ලෝකයේ බුදුවරේ පහළ වුණා. බුදුවරේගේ උපත. ඒක තමයි කාරණේ. ඉතින් ඔය දෙක අපි දැන් ඔය සාරයයි අර සාහිත්‍ය සංස්කෘතියේ තියෙන අසාරයයි දෙක අපි තේරුම් ගත්තනම් සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. සාරේ සාරේ හැටියටත් අසාරේ අසාරේ හැටියටත් තේරුම් අරගෙන තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. සම්මා සංකල්පය ගොදුරු කරගන්න පුද්ගලයා අර සාරවත්දී හරවත්දී අපි දන්නවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේක තේරුම් අරන් අපි උපේක්ෂා වෙනෝනේ. යම් කිසි දෙයක් පිළිබඳව අපි උපේක්ෂාව ඇති කරගන්නවා. ඒ උපේක්ෂාව ඇති කරගන්නේ අර යථ අවබෝධයත් එක්ක. මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් මගෙන් මේ උපේක්ෂාව පිළිබඳව කාරණාවක් අහලා තිබුණා. මේ උපේක්ෂාව පිළිබඳව තේතෙන්දිත් උපේක්ෂාව කියන්නේ කුමක්ද කියන කාරණේ ප්‍රශ්න 3ක් ඉදිරිපත් කරලා තිබුණා. ඊයේ මේ පෙරේද අපි කර දේශනාවෙන් පස්සේ අභාංශයේ එතනදී දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මධ්‍යම ප්‍රතිපදාවේදී අපි නිවෙන තැන අල්ලා ගන්න දක්ෂ වෙන්න ඕන කියලා දේශනා කරලා තිබුණා. උපේක්ෂාව කියන්නේ
එතෙන්ටමද කියලා ඔක තමයි පළවෙනියට අහලා තියෙන ප්‍රශ්නේ. ඔව් අපි මැද අල්ලගත්තම අර අන්ත දෙක ගැන උපේක්ෂා වෙනවා. අසාරයයි අසාරයයි දෙකම ගැන. අන්ත දෙක සම්බන්ධයෙන් ගත්තම ඒ අන්තයත් මේ අන්තයත් ඉතින් එහෙම අන්ත දෙකක් තියෙනවා. නමුත් ඒ අන්ත දෙක වැඩක් නැහැ. ඒ දෙකෙන් තොර බව තමයි නිවන කියලා. අර අන්ත දෙක ගැනයි එතන උපේක්ෂා වෙන්නේ. දැන් මෙතන අපි කතා කර කාරණේ ගත්තොත් සාරයයි නිස්සාරයයි දෙක. අපිට ඕනෑම දෙයක සාරය හසු වෙනවා. ඒකේ නිස්සාරය හසු වෙනවා. හරසුන් බවත් හසු වෙනවා. අපි දෙකම ගැනම උපේක්ෂා වෙනවා. අර සාරය හඳුනාගත්තා කියලා ඒ ගැන උද්දාම වීම, උඩඟු වීම වුණොත් ආපහු අපි ක්ලේශයක් හදුවා වෙනවා. මැදට ආවේ නැති වෙනවා. නිස්සාරය දැක්කම ඒකට ද්වේෂ කරනවා නම් ඒක ගැන අමනාප වෙනවා නම් ඒක අල්ලගෙන රණ්ඩු කරන්න පටන් ගන්නවා නම් ආයි ක්ලේශයක් හදුවා වෙනවා. නිස්සාරය දැකලා ක්ලේශයක් හදාගන්න. සාරය දැකලා ක්ලේශයක් හදාගන්න. ක්ලේශයක් හදපු තැන මැද නෙමෙයි. මැද්දේ නෙමෙයි. නිකලස් තැන නෙමෙයි. ඉතින් ඒකයි අර දෙකටම උපේක්ෂා වෙන්නේ. මම නිස්සාරයක් දන්නවා මම සාරයක් දන්නවා. නිස්සාරයට හේතුත් දන්නවා. සාරයට හේතුත් දන්නවා. ඉතින් මේ දෙකම ගැන අපි උපේක්ෂා වෙනවා. එතකොට අපි මැදට ඇවිල්ලා. එතකොට අර හැම දෙයක් පිළිබඳව යථාබෝධය ඇති කරගෙන ඒ පිළිබඳව ඇති කරගන්න උපේක්ෂාව තමයි මෙතන අපි උපේක්ෂා කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබුණා සීක පුද්ගලයෙක්ට උපේක්ෂාව හඳුනා ගන්න සම්මා සති සම්මා සමාධි වරහන් ඇතුළේ භාවනා දියුණු කළ යුතුයි නේද? මාර්ගයේ වඩන පුද්ගලයාගේ උපේක්ෂා අවස්ථාව ලෝභ දේශ මොහ යටපත් වූ අවස්ථාවක්ද? උපේක්ෂාවට අපි එන්නේ ලෝභ දේශ මොහ නැත්නම් කෙලෙස් යටපත් කරලා නෙමෙයි. යටපත් කරපුවාම අපි එන්නේ සමත සමාධියකටයි එන්නේ. උපේක්ෂාවට නෙමෙයි. ලෝභ දේශ මොහ අයින් කෙරුවා. අර යම්කිසි දෙයක් සමග ඇලෙන ගතිය. ලෝභ. යමක් සමග ගැටෙන ස්වභාවය ද්වේෂ. යමක ගති ලක්ෂණ වලට මුලා වෙන ගතිය. ස්ථිරයි සාරයි වගේ හිතාගෙන. එතකොට ඒ ස්වභාවය යටපත් කරාට උපේක්ෂාවට එන්නේ නැහැ. ඒ තුන අයින් කරන්න ඕන. ලෝභ දෝෂ මොහ. අයින් කරපුවාම අපි උපේක්ෂාව වෙන්නේ. ඇත්තටම ගැඹුරෙන් කිව්වොත් ලෝභයට හේතු වෙන දේ සහ ලෝභය කියන දෙකම ගැන අපි අවබෝධ කරගන්න. මේ ලෝභය කියන්නේ මේකයි ලෝභ සමුදය මේකයි. ඒකේ හතර පැත්තම දකින්න. ලෝභය කියන්නේ මේකයි ලෝභය කියන ධර්මතාව. ලෝභයට හේතුව. ලෝභයෙන් මිදීමේ මඟ. ද්වේෂයට හේතුව. ද්වේෂයෙන් මිදීමේ මඟ. මෝහයට හේතුව. මෝහයෙන් මිදීම අමෝහයට මඟ. ඉතින් ওই ටික අවබෝධ කරගත්ත කෙනා ලෝභ දෝෂ මෝහ ඒක යටපත් කරගෙන ඉන්නව නෙමෙයි. ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. අයින් වුණාම ඔන්න උපේක්ෂාව වෙන්නේ. ඇයි? අර තුන අවබෝධ කරගෙන ඒකෙන් බැහැර වෙලා ඉන්නේ. උපේක්ෂාව වෙන්නේ. ওই විදිහට. ඒක නිසා මේ ප්‍රශ්නේ අහලා තියෙන අපේ කල්යාණ මිත්‍රයාගේ කාරණේට මම මේ සාකච්ඡාව තුලම ප්‍රවේශ වුණේ. උපේක්ෂාව කියන්නේ එහෙමයි. යමක් ක්ලේශයක් යටපත් කරගෙන ඉන්න අවස්ථාව උපේක්ෂා අවස්ථාව හැටියට සැලකන්නේ. ඒක හාත්පසින්ම අවබෝධ කරගෙන මදහත් සිතක් ඇති කරගන්න හැම ධර්මතාවක් කෙරෙහිම. ඒකයි. ඉතින් ඊළඟට තුන්වෙනි ඒ ප්‍රශ්නේදීම අහලා තියෙන භාවනාවෙන් උපේක්ෂාව හඳුනාගත් පසු සාමාන්‍ය ජීවිතයේ අවස්ථාවන්ට මුහුණ දෙන විට ඇලීම ගැටීම අඩු කර ගැනීමේ කුසලතාව වැඩි වෙනවා නේද? ඔව්. ඒක හරි. උපේක්ෂාව හඳුනාගත් කියනවට වැඩිය උපේක්ෂාවටපත් උනාම ඒ කියන්නේ දැන් උපේක්ෂා වෙන්න පුළුවන් කෙනෙකුට. අපි මේ සිද්ධි දෙකම ගත්තොත් වෙසක් උත්සවයේ ධර්මානුකූල සිද්ධියක් දන්නවා සාහිත්‍යමය සංස්කෘතික කාරණේ දන්න. එතකොට අපි හිතමු අද මේ කොරෝනා තත්ත්වය නොතිබුණා නම් මේ
සාහිත්‍යමය සංස්කෘතික කාරණේ මීට වැඩි ඉස්සරහට එනවනේ. ඒක දැන් යටපත් වෙලා තියෙන්නේ මේ ලෙඩේ බෝ වෙන නිසා රට වහලා තියෙන නිසානේ. නැත්තම් මේක මතුවලා එනවනේ. අපි හිතමු මේ කොරෝනා තත්ත්වේ නොතිබුණා කියලා. එතකොට පිරිසක් මේ සාහිත්‍යමය සහ සංස්කෘතිකමය පැත්ත ඉස්සරහට අරගෙන අර අසාරය තුල කටයුතු කරනවා. අපි ඒක දකිනවා. අපිටත් ඒක අත්විඳින්න සිද්ධ වෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙනවා. අසාරයටපත් වෙලා මිත්‍යා සංකල්පයේ ගොදුරු වෙලා අසාරය තුල දිගින් දිගටම කටයුතු කරන පිරිසක් දකින්න ලැබෙනවා. මේක එක පැත්තක්. අනිත් පැත්තේ සාරය දකින්න මේකේ වෙසක් නැත්තම් මේ අවස්ථා තුන සමරන නැත්තම් 100ට ගන්න අවස්ථා තුන තියෙන කියන්නේ මේකයි කියලා අවබෝධ කරගෙන ඉන්නවා. සාරය සම්මා සංකල්පයටපත් වෙලා ඉන්නවා. ඔය දෙකම තියෙනවා. ඉතින් දෙකම අපිට අත්විඳින්න පුළුවන්. දැන් අපිට දෙකම සම්බන්ධයෙන් උපේක්ෂා වෙන්න පුළුවන්. දෙකම අවබෝධ කරගත්ත කෙනාට දෙකම සම්බන්ධයෙන් මදහත් සිතක් ඇති කරගන්න පුළුවන්. උපේක්ෂා වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. එතකොට එදිනෙදා ජීවිතයේ අපිට කවර සිද්ධියකට වුවද උපේක්ෂා වෙන්න පුළුවන්කම ඇති වෙන්නේ අර යථාබෝධයේ ඇති වුණා. ඉතින් ඔන්න ඔය කාරණේ ඔය විදිහයි අපි එතකොට මේ ටිකක් මේ අද දවසේ තියෙන සුවිශේෂත්වය ලෝක සම්මත වශයෙන් සැලකිල්ලට අරගෙනයි මේ කාරණා ටික අපි මතක් කරේ. වෙසක් පොය දිනේ කියලා අද දිනේ හඳුන්වන නිසා ඒ කාරණේ සැලකිල්ලට අරගෙනයි අපි මේ කතා බහ කළේ. හොඳයි අපි වෙනදා වගේම අපේ සූත්‍ර සාකච්ඡාවට යමු වෙනවා. එතකොට අපි ධම්මචක්කපවත්තන සූත්‍රය තමයි මේ දිනවල අපි කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ. එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා අනනුස්සතේසු ධම්මේසු අනනුස්සත කියන එකට පරිවර්තනයේ තියෙන්නේ නොඇසූ විරු කියලා මෙතෙක් අහලා නොතිබුණු දෙයක් නැත්තම් සම්ප්‍රදායේ නොතිබුණු දෙයක් මෙතෙක් තමන් වහන්සේ අවබෝධ කර නොගෙන තිබුණු දෙයක් අවබෝධ වුණා කියන එකයි මේ කියන්නේ. ඉතින් ඒක භාෂාවට පරිවර්තනය කරන්න අපහසුයි. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඒක නිසා වචන කීපයක් පාවිච්චි කරනවා. චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ආදී වශයෙන් මේ පිළිබඳව ප්‍රඥාව ඇති වුණා, අවබෝධය ඇති වුණා, කාරණේ පැහැදිලි වුණා, නිර්වුල් වුණා, තිබුණු අපැහැදිලිතා මග හැරුණා කියලා කියන ඒ සඳහා ගැලපෙන වචන ටිකක් නේ. ඉතින් මොනවා ගැනද මේ මෙහිම ඇති වුණේ? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ. ඉදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යන්ති. ඒ වගේම ඉදං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යන්ති. ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. පංචවග්ගීය අමතල මේක කිව්වා කියලා කියන්නේ. නමුත් මේ ශ්‍රාවකයන්ට අපි හැමෝටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කාරණා. ඉතින් ඔය චතුසත්‍ය තමයි මෙතෙන්දී තමන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඕනෑම කාරණයකට අදාළව ඒ ධර්මතාවය, ඒ කාරණේ, ඒ කාරණයට සම්බන්ධ දුක කුමක්ද? ඊට අදාළ දුෂ්කරතාවය කුමක්ද? දුක්ඛය කුමක්ද? පෙළෙන ස්වභාවය මොකක්ද? ඒ පෙළීම ස්වභාවයට හේතුව සමුදය. ඒක නිසා අපි ඒක නිකම්ම සමුදය කියන්නේ. නිතරම අපි පාවිච්චි කරන්නේ දුක්ඛ සමුදයන් කියලා. ඕනම දෙයකට අදාළව එහි දුක දුෂ්කරතාවයේ මතු කරන කාරණේ කුමක්ද? අවබෝධ කර ගැනීම. ඊළඟට දුක්ඛ නිරෝධං. කොහොමද මේ කාරණේට අදාළව මේ දුෂ්කරතාවයේ, මේ පෙළෙන ස්වභාවයේ, අසහනකාරී අතෘප්තිකර ස්වභාවයේ ඒකෙන් මිදෙන්නේ කොහොමද? ඒකේ නිමාව සිද්ධ වෙන්නේ කොහොමද? නිරෝධය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට නිරෝධයට මඟ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා ඒක නිසා හඳුන්වනවා. ඉතින් ඔය
කාරණේදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ නැත්නම් අවධාරණය කරේ මේ ධම්මචක් පැවතුම් දේශනාවේදී මජ්ක්‍ධිමා පටිපදා යනුවෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරිය වට්ටංගිකෝ මග්ගෝ එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මජ්ක්‍ධිමා පටිපදා කියන විදිහට හඳුන්වලා තියෙන මේ ප්‍රතිපදාව. ඉතින් අපි එහි මැද කියන කාරණේට තමයි විශේෂ අවධානය යොමු කරගෙන යන්නේ. මජ්ක්‍ධිමා කියන වචනේ මේ පටිපදාව තේරුම් ගනිද්දී ඊට අවධානයක් සහිතව තමයි අපි මේ සාකච්ඡාව කරගෙන ආවේ. අපි මාර්ගාංග 8න් 6ක් පිළිබඳ අවධානය යොමු කරා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම දක්වා. තවදුරටත් බැලුවොත් සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග ඉතිරිව තිබෙනවා. අපි බලමු. ඒවටත් අවධානය යොමු කරන්න. එතකොට දැන් සම්මා සති මේ ධම්මචක්කපවත්තන දේශනාවේදී විස්තර වෙලා නැහැ. නමුත් සත්‍ය විභංග සහ මහා සතිපට්ඨාන වැනි දේශනාවල සත්‍ය සංයුත්තේ වෙනත් තැන්වල මේ මාර්ගාංග විස්තර වෙලා තියෙනවා. එතකොට සම්මා සති විස්තර කරන්නේ චත්තාරෝ සතිපට්ඨාන කියලා. සතර සතිපට්ඨානෙ හැටියට කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේහි ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඉදං උච්චති භික්ඛවේ සම්මා සති කියලා සම්මා සතිය විස්තර කරන්නේ එහෙමයි. එතකොට දැන් මේ සතිය කියන කාරණේ අපි කලින් සාකච්ඡා කරලා තියෙන උගක් අවස්ථාවල සතිය කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. සතිය වඩනවා. සතිමත් බව කියන එක අඳුනගෙන තියෙනවා. හැම කාර්යයකදීම මුලැමැදාග සතිය පවත්වලා කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඇයි අපි සතිය පැවැත්විය යුත්තේ කියන එක අපි දන්නවා. ඒ ඔක්කොම කාරණා පිළිබඳව දැන් අවබෝධයක් තියෙනවා. එතකොට අපි මේ මජ්ක්‍ධිමා වෙන්නේ කොහොමද මේක? සතියේ මැද කියන එක මොකද්ද කියන එක තමයි අද ටිකක් අපි අවධානයට ගන්නෙ. එතකොට දැන් සතිය මම විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි සාමාන්‍යයෙන් සාවධාන බව, අවදිමත් බව, දැනුවත් බව, වර්තමාන මොහොතේ ඇහැට පේන දේ, කනට ඇහෙන, නාසයට, දිවට, කයට දැනෙන, මනසට වැටහෙන යමක් වේද ඒවට අපි සාමාන්‍යයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා කියන. අන්න ඒවා මේ ගෝචර වෙන මොහොතේම අවදිමත් භාවයක් තබා ගැනීම. මේ වෙලාවේ මම යමක් බලමින් ඉන්නවා. එහෙම නැත්නම් මට යමක් පේනවා. මේ පේන්නේ මේකයි කියලා ඒ බලන බව හෝ පෙනෙන බව පිළිබඳ දැනුවත් බවකින් අවදිමත් බවකින් යුක්ත වීම. අසනවා නම් ඇසෙනවා නම් ඒ පිළිබඳව අවදිමත් බවක් දැනුවත් බවක් සහිත වීම. අසන දේ හෝ ඇසෙන දේ අසන බව එයින් ඇසීමෙන් ඇති කරන තවත් මොන හරි දේවල් තියෙනවා නම් වේදනා ආදී දේවල් විඳීම් ආදී දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක් පිළිබඳ අවදිමත් භාවයකින් පසුවීම සති. අනිත් ඒවත් එහෙමයි. කනට ඇහෙන දේ විතරක් නෙවෙයි නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන ගන්ධ රස පහස වශයෙන්. ඒ වගේම මනසට වැටහෙන. ඒ කවර දෙයක් සම්බන්ධයෙන් වුවද අවදිමත් බව, දැනුවත් බව සති කියලා කියන්නේ. ඒකයි. එතකොට මේක මේ අවදිමත් බව, දැනුවත් බව සාමාන්‍යයෙන් මිනිස්සු තුල තියෙනවා. නැත්තේ නෑ. නමුත් මේක මජ්ජේ වෙන්නේ සම්මා සති බවටපත් වෙන්නේ කොහොමද? ඒක මිත්‍යා සතියෙන් බැහැර වුණොත්. ඒකයි. බැහැර වුණොත් තමයි සතිය සම්මා වෙන්නේ. මැදට ආව වෙන්නේ. එතකොට සතියේ තියෙනවා කෙලෙසුණු තැන, දුක් සහිත තැන. එතකොට සතිය නිකෙලස් තැනට, නිදුක් තැනට ගෙනාව බුදුරජාණන් වහන්සේ. සතිය පවත්වනවා නිකෙලස් වීමට
උපකාරී වෙන ආකාරය. කෙලෙසෙන පැත්තටත් අපිට සතිය පවත්වන්න පුළුවන්. එහෙම බැරි නැහැ. දුක පැත්තටත් සතිය පවත්වන්න පුළුවන්. සතිය කියන්නේ පොදු ධර්මතාවය. එක්තරා ගුණාංගයක්. ඒක සාමාන්‍ය මිනිස්සු ළඟ තියෙනවා වර්ධනය කරන්නත් පුළුවන්. ඒක මිත්‍යා පැත්තට වර්ධනය කරන්නත් පුළුවන්. මිත්‍යා පැත්තට වර්ධනය කරන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් සම්මා පැත්තට වර්ධනය කරන්නත් පුළුවන්. ඒකයි. ඉතින් අපි මේවා උදාහරණ වලින් කතා කරොත් සාවධාන බව, අවදිමත් බව තියාගන්න පුළුවන් යම්කිසි අයහපත් දෙයකට උනා. වැරදි වැඩක්, දුරාචාරයක්, දුෂ්චරිතයක්, හිංසාකාරී දෙයක් කරන්න පුළුවන් අපිට හොඳ සිහියෙන්. හොඳ සිහියෙන් කියන්නේ සිහිය ඇතුව. ඔය දැන් ප්ලෑන් කරලා, සැලසුම් කරලා, අපරාධ කර ප්ලෑන් කරලා, සැලසුම් කරලා එහෙම කරන්න පුළුවන්. බැරි නෑ. එතකොට එතන මේ සතිමත් බව තියෙනවා. අවදිමත් බව තියෙනවා නැත්තේ නෑ. එහෙම නැත්තම් මේ වැඩේ මේ විදිහට කරන්න බෑනේ. ඊළඟට දැන් අපි හිතමු මේ නිෂ්පාදන ශාස්ත්‍රය කියලා. දැන් ඔය ආයුධ හදන්න. දැන් එතන ආයුධයක් හදන්න පුළුවන්ද ගැඹුරු සතියක් නැතුව? ගැඹුරු සතිය නැතුව ඒ කාර්යය කරන්න බෑ. එතනත් පුළුවන් සතිය පවතින්න පුළුවන්. එතන සතියක් තියෙනවා. ගැඹුරු සාවධාන බවක් තියෙනවා. තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේ සතිය එක අන්තයකට ගිහිල්ලා තියෙන මිච්ඡා අන්තයට ගිහිල්ලා තියෙන. අවදිමත් බව තියෙනවා, සාවධාන බව තියෙනවා. මේ අවදිමත් භවෙන් සාවධාන භවෙන් යුක්තව කරන්නේ අහිතවත් දෙයක්. Tamanට අහිත පිණිස, අනුන්ට අහිත පිණිස, ලෝකයට අහිත පිණිස පවතින දෙයක් කරන්නේ. යුද්ධයක් නැත්නම් අපරාධයක් සැලසුම් කරන ආකාරය බලන්න. එතන සතිය තියෙනවා. සතිය නැත්තේ නෑ. සතිය තියෙනවා. සතිය නැත්තම් ඒ දේ කරන්න බෑ. එහෙනම් මේ සතිය එක අන්තයකට යනවා. නැත්තම් අපි වැරදි පැත්තට යනවා. මිච්ඡා කියලා අපි ඒකට කියන්නේ. මිච්ඡා සති. ඒකයි බුදුදහමේ මිච්ඡා සති කියලා දෙයක් උගන්වන්නේ. මිච්ඡා සති කියලා එකකුයි සම්මා සති කියලා එකකුයි. මිච්ඡා සතිය තියෙනවා. එවැනි අයහපත් දේ, වැරදි දේ, පාපකාරී දේ සැලසුම් කරන්න, ක්‍රියාත්මක කරන්න. ඊළඟට කාමයට බර වෙච්ච සතිය. ඉතින් කාමයේ ගැනමයි අවදිමත් භාවයේ තියෙන්නේ, හිතන්නේ, කල්පනා කරන්නේ, අවධානයේ තියෙන්නේ ඒ පැත්තෙම. එතකොට දැන් ඒ සතිය නිදුක් බවට හේතු වෙනවද? ඒ සතිය කෙලෙසිලානේ තියෙන්නේ. එතන නිකලෙස් සතියක් නැහැ. කෙලෙසිලා තියෙන්නේ. ඒකයි ස්වභාවය. එතකොට සතියේ මධ්‍යයට ඇවිල්ලා නැහැ. නිකලෙස් තැනට ඇවිල්ලා නැහැ. නිදුක් තැනට ඇවිල්ලා නැහැ. ඒකයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිය එක පැත්තකින් අවුලවා ගන්න කියන එකෙන් අදහස් කරන්නේ වර්තමානයේට ගේන්න කමඨහන් දේශනා කරලා තියෙනවා. ඔය ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වලින් කරන්නේ ඒක. හොඳට වර්තමානයේට ගේනවා මේ සතිමත් බව. ගෙනල්ලා දැන් සතිය තියෙනවානේ. දැන් සම්පජඤ්ඤ සතියට එනකොට සතර සතිපට්ඨාන දේශනාවේ මුලින්ම තියෙන කමඨහන් 3 කවුරුත් දන්නවා. මේවා ගැන අපි ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් ආනාපානය වඩන කෙනෙකුට වර්තමානයේ සිදුවෙන ක්‍රියාවකට අවදි වෙන්න පුළුවන්. වර්තමාන ක්‍රියාවක් තමයි ආනාපාන. හුස්ම ඇතුල් වීම පිටවීම කියන කාරණේ. එතකොට දැන් ඔන්න වර්තමානයේ ඉන්න පුළුවන්. ඊට පස්සේ වර්තමාන සරල ක්‍රියාවක් ඉරියාපත සතිවලදී කරන්නේ. අතර ඉරියව් ඇතුළු යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා. කායික යම් යම් ආකාරයකට කායික ඉරියව් පවත්වනවද? ඒ හැම එකෙම සතිය පවත්වන්න පුළුවන් දැන්. ඔන්න දැන් සතිය වර්තමානයේට එනවා. උපට්ඨිත වෙනවා. ওই වර්තමානයේට එනකොට ඒක දහම කියන්නේ උපට්ඨිත සති කියලා. එළඹ සිටි සිහිය බවට පත් වෙනවා සතිය. ඊළඟට සම්පජඤ්ඤ සතියට එනකොට ඕනෑම කාර්යයක මුල
මැද අග. හොඳට අවධානය තියාගෙන මේ දේ කරන්න පුළුවන්. හැබැයි එතෙන්ට එනකොට සම්මා සතිය කියලා කියන්න බෑ. උපට්ඨිත සතිය තියෙනවා. ඕනම කාර්යයක මුල මැද අග සතිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒකයි. ඉතින් සම්මා සති බවට තාමපත් උනේ නැහැ. හැබැයි ඒ කාර්යයේ මුල මැද අග අවදිමත් භාවයේ තියාගන්න පුළුවන්. ආදි මජ්ජ පරියෝසాన. විදිතං පාකටං. මොන බලන්න පාවිච්චි වෙච්ච වචන. විදිතං කියන්නේ තමන් ඒකේ යෙදී සිටින බව දන්නවා. පාකටං කියන්නේ ප්‍රකටයි. තමන් ප්‍රකටයි තමන්ට තමන් දන්නවා තමන් මේකේ යෙදිලා ඉන්නේ කියලා. එක්තරා ප්‍රමාණයකට ඒක සතියේ එක්තරා සතිය පැත්තෙන් ගත්තොත් ඒක හොඳ දෙයක්. මුල මැද අග තුනේම සතිය පවත්වන්න පුළුවන්. ඔතෙන්ට ආවයින් පස්සේ සම්පජඤ්ඤ කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ කිට්ටු කරා. සම්පජඤ්ඤ කියලා කිට්ටු කරන්නේ මොකද? මුල දැනගත්තට මදි කාර්යයේ මුල ආදි ඒක විදිත පාකට වුණාට මදි ඒක නිවැරදි වෙන්න ඕන. මුල යහපත් වෙන්න ඕන. මැද යහපත් වෙන්න ඕන. අග යහපත් වෙන්න ඕන. මුල මේ කාර්යය මම දැන් පටන් ගන්නවා ආරම්භ කරනවා නැත්නම් මේ තමයි ආරම්භය කියලා දැනගත්තට මදි ආරම්භය යහපත් කරගන්නත් ඕන. සම්මා. ඒක නිසායි සම්පජඤ්ඤය මෙතෙන්ට කිට්ටු කරන්නේ. සම්පජඤ්ඤයට අපි කියන්නේ විමසුම් නොවන. දහමට අනුව විමසා බලන ගතියයි මෙතන කියන්නේ. දහම කියන්නේ අපි දන්නවනේ මොකද්ද කියලා. දැහැමි බව කියමු. දහමට අනුකූලව හිතලා බලනවා. දැන් මම මේ කාර්යයේ මුල ඉන්නේ මුල හරිද දැහැමිද? එහෙම නැත්නම් මැද ඉන්නේ කාර්යයේ මැජ්ජේ ඉන්නේ. එතන මැජ්ජේ කියන්නේ මැද කියන එකයි. ඒක දැහැමිද? එහෙම නැත්නම් මම මේ කාර්යයේ පරියෝසాన අවසානයේ ඉන්නේ ඉවරයි දැහැමිද? ওই විදිහට ආදි මජ්ජ පරියෝසాన යම් කිසි ක්‍රියාවක කියන්නේ කායික ක්‍රියාවක් හෝ වාචික ප්‍රකාශනයක් හෝ කිසියම් චින්තන රටාවක් මානසිකව කරන දෙයක් වෙන්න පුළුවන්. මුල මැද අග අවදිමත් භාවයේ ඇති කරන්නේ මොකටද? මුල හරිද කියලා බලන්න. මැද හරිද කියලා බලන්න. අග හරිද කියලා බලන්න. ඔන්නොතෙන්ට ආවනම් අන්න නිකලස් බව එනව නේද? අපි මජ්ක්‍ධිමා පටිපදා සම්මා සතියේ මැදේ මැද කියලා කියන්නේ මොකද්ද කියලා මේ තේරුම් ගන්න. එතකොට සතිය මැදට ගේන්නේ ඇත්තටම නැත්තම් සතියේ මැදේ පවත්ත ගන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් ඒක සතියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රඥාව කිට්ටු කරන්නේ ඒකයි. සතෝ සම්පජානෝ සතිමා සම්පජානෝ සති සම්පජඤ්ඤ කියලා දෙක එකට යෙදෙන්නේ ඒ හේතුව නිසා. එතකොට අර මැද ඉන්නකොට මැද ඉන්න බව දන්නවා, මැද බවක් දන්නවා, මැද ප්‍රකටයි. අග නම් අග බව දන්නෝ ඉන්නේ, අග ඉන්න බව දන්නවා, අග ප්‍රකටයි. මුල නම් මුල ඉන්න බව දන්නවා, මුල ප්‍රකටයි. හැබැයි එපමණකින් මේ සතිමත් බව සම්මා නැහැ. සම්මා වෙන්නේ දහමට අනුවත් විමසලා බලනවා මම මේ වැඩේ මුල ඉන්නේ මුල හොඳද යහපත්ද නිවැරදිද කියලා බලනවා. මැද ඉන්නේ මැද යහපත්ද නිවැරදිද කියලා බලනවා. අග යහපත්ද නිවැරදිද කියලා බලනවා. අන්න එහෙම බැලුවනම් සතිය සම්මා සතිය. එයි මුල යහපත් වුණා, මැද යහපත් වුණා, අග යහපත් වුණා. බුදුරජාණන් වහන්සේ ඕනම වැඩක් පවරනකොට අපිට ඒක කියනවා. දැන් බලන්න පළවෙනි සැට නම ඇති වෙලා අර ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනෝනේ බුදුරජාණන් වහන්සේ වැඩක් පැවරුවා කියලා. දේශේත භික්ඛවේ ධම්මං කියලා වැඩක් පැවරුවා. අර පළවෙනි 69ට. දැන් තමන් අවබෝධ කරගත්ත ධර්මය දේශනා කිරීමේ මේ කාර්යය කරන්න. හැබැයි එතෙන්ද කිව්වා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණ.
කල්යාණ කියන්නේ යහපත් කියන එක. හොඳ කියන එක. නිවැරදි කියන එක. එතකොට ඒකේ මුල මැදත් අගත් යහපත් වෙන්න ඕන කියලා. ඒ යහපත් බව එකතු කරන්නේ ධම්ම විචේ. එහෙම නැත්නම් අපි ඒකට සම්පජානය කියලා කියනවා. ධර්මානුකූල අවබෝධයෙන් මේකට එකතු කරනවා. මුල මැද අග යහපත් කරගන්නවා. අන්න එතකොට අර සතිය විතරක් නෙමෙයි. එතකොට කියනවා සම්මා සතියක්. එතකොට පුද්ගලයා යම් කිසි කාර්යයක මුල ඉන්නකොට මුල ඉන්න බව දන්නවා. හැබැයි මුල යහපත්ව ආරම්භය යහපත්ව පවත්වා ගන්න. ඒ වගේ මැද ඉන්නවා මැද ඉන්න බව දන්නවා. මැද යහපත්ව තියාගන්න. අග ඉන්නවා අග ඉන්න බව දන්නවා අග යහපත්ව තියාගන්න. ඉතින් දැන් ඔය සතිය ඔය දැනුවත් බව බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් අරගෙන එනවා නිකලස් පැත්තට. කායානුපස්සනාවට එනකොට කයට සතිය පවත්වලා කය පිළිබඳ අර විමසුම් නොවන යොදලා බලන. දැන් ඒ පැත්තටයි ගෙනියන්නේ. මේ සතියයි සම්පජඤ්ඤයයි දෙකට හසු කරන දේවල් බලන්න එතන ඉඳලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. අපි මේ කතා කරන්නේ මාර්ගාංගය, සම්මා සති කියන මාර්ගාංගය කතා කරන්නේ. එතකොට දැන් අර අවධානයයි අවබෝධයයි අපි කොහොම සරල සිංහල වචන දෙකක් ගමු. සති සහ සම්පජඤ්ඤ දෙකට. අවධානය, අවබෝධය. දැන් අවධානය යොමු කිරීමේ හැකියාව සති. අවබෝධ කර ගැනීමේ හැකියාව සම්පජඤ්ඤ. දැන් මේ දෙකම අපි වර්ධනය කරගෙන තියෙනවා. දැන් අපි හිතමු ටූල් දෙකක් තියෙනවා. පරිේශන උපකරණ දෙකක් තියෙනවා. දැන් ඒක පාවිච්චි කරන්නේ කොයි පැත්තටද? බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම කාය පැත්තට. කායේ කායානුපස්සී විහෙරති. මොකද මේක කය ගන්නේ ශරීරයේ තමයි මේ රූප ධර්මවල මධ්‍ය කේන්ද්‍රය මූලික දේ. රූපය කය මූලික කරගෙන අපි ඔක්කොම අනිත් රූප ධර්ම එකතු කරන්නේ, රැස් කරන්නේ, ගොඩනගන්නේ, තනන්නේ, නිර්මාණය කරන්නේ, නිෂ්පාදනය කරන්නේ, ඔක්කොම කරන්නේ කය මූලික කරගෙන. ඒක. ඉතින් ඒක නිසා කය ගන්නවා. අරගෙන මූලික දේම අරගන්නවා. අරගෙන ඔන්න කයට සතියත් සම්පජඤ්ඤය පවත්. දැන් ඔන්න මොකද වෙන්නේ? දැන් නිකලස් වෙන්න පටන් ගන්නවා. කය ගැන තිබුණා නම් කිසියම් ආකාරයක ක්ලේශයක්, වැරදි වැටහීමක්, වැරදි කොටින්ම කිව්වොත් රාගයක්, ද්වේෂයක්, මෝහයක් තිබ්බනම් කය පිළිබඳ ඒක අයින් වෙනවා. පිරිසිදු කරගෙන යනවා. වේදනාව පිළිබඳව රාගයක්, ද්වේෂයක්, මෝහයක් තිබ්බනම් ඒක අවසන් වෙනවා. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. සිතිවිලි වලට ගිහිල්ලා බලන චිත්ත. එහි යම් කිසි ආකාරයක අපිරිසිදු බවක් තිබ්බනම් ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඒක අවසන් වෙනවා. අන්තිමට ධම්ම කියන්නේ නාම රූප ධර්මතා. සියලු ධර්මතා පිළිබඳ සිහි නුවණ යෙදුවම, සම්මා සතිය යෙදුවම ඒ පිළිබඳව තිබුණ නම් යම් කිසි ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඒක අවසන්. එහෙමයි. ඉතින් ওই විදිහට දැන් බලන්න මේ සතිය මැද පවත්ව ගන්නවා කියලා කියන්නේ නිතරම නිකලස් පැත්තට අපේ සතිය යොදා ගන්න. ඒක නිසා සතිය තවත් තැනකදී හඳුන්වනවා සති සම්බොජ්ජංග කියලා. ඒක බෝධිඅංගයක් කරගන්න ඕන. සතිය නිකලස් බවට පාවිච්චි කරන්නේ අපිට ඕනම ටූල් එකක්, ඕනම මෙවලමක්, ඕනම දක්ෂකමක්, ඕනම හැකියාවක් අපිට පුළුවන් දෙපැත්තකට පාවිච්චි කරන්න. නේ? දැන් සරල උදාහරණයක් කිව්වොත් අපිට ගණිතමය හැකියාව තියෙනවා කියලා හිතමු. මේ සංඛ්‍යා බිඳුවේ සිට 9 දක්වා තියෙන සංඛ්‍යා පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් යම් දේවල්. බෙදනවා, වැඩි කරනවා, එකතු කරනවා, අඩු කරනවා, ඒ මූලික ගණිත කර්ම කියලා හිතමු. ඒක අපිට ගණිතමය හැකියාවක්, දක්ෂතාවයක් තියෙනවා. ඔය ගණිතමය දක්ෂතාවය පාවිච්චි කරලා අපිට යහපත් දේ කරන්නත් පුළුවන්, අයහපත් දේ කරන්නත් පුළුවන්.
කෙනෙකුට ගණිත සූත්‍රයකින් කෙනෙක් රවටලා යමක් කරන්නත් පුළුවන්. එහෙම තියෙනවා. පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ ගණිතය පාවිච්චි කරන්න පුළුවන් යහපත් පැත්තට. තාම පිළිසිදුව ඒවා බෙදලා හදලා පෙන්නලා මෙහෙමයි කියලා යහපත් පැත්තට ජීවිතේ පහසු කරගන්න, නිරවුල් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන් ගණිත ඥානය. අනිකුත් ඥානෙනොත් එහෙම. ආර්ථික විද්‍යා ඥානය, දේශපාලන විද්‍යා ඥානය, වෙනත් භෞතික රසායන විද්‍යා ඥානය අයහපත් පැත්තට දෙකටම පාවිච්චි කරනවා. දැන් ලෝකේ න්‍යෂ්ටික බෝම්බය හදන්නත්, න්‍යෂ්ටික බලයෙන් විදුලිය ජනනය කරන්නත් කියන දෙකටම පාවිච්චි කරේ න්‍යෂ්ටික බලය පිළිබඳව නැත්නම් ඒ පිළිබඳව ඥානය තමයි පාවිච්චි කරේ. භෞතික විද්‍යාවනේ න්‍යෂ්ටික තාක්ෂණයේ ගෙන්නේ භෞතික විද්‍යාව. එතකොට භෞතික විද්‍යාව පාවිච්චි කරා, භෞතික විද්‍යා ඥානය කෙනෙක් පාවිච්චි කරා විශාල විනාශයක් කරා. මනුෂ්‍ය ඝාතනයක් කරන්නේ කොහොමද ලේසියෙන්ම කියලා තමයි එයා හොයලා බලන්නේ. තාම කෙටි කාලයක් තුළ කොහොමද විශාල විනාශයක් කරන්නේ. අනිත් එක්කෙනා හොයලා බැලුවා ඊටාම පහසුවෙන් විශාල යහපතක් කරන්න කොහොමද? විදුලිය ජනනය කරගන්න කොහොමද? දෙපැත්තම බැලුවා. ඉතින් දෙපැත්තටම යොදලක් තියෙනවා. අදත් න්‍යෂ්ටික බෝම්බ තියෙනවා. න්‍යෂ්ටික විදුලිය ජනනයත් අද තියෙනවා. එතකොට දෙකටම පාවිච්චිලා තියෙන්නේ භෞතික විද්‍යාව. ඒ වගේ දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ ඇති කරගන්නා වූ එළඹ සිටි සිහිය, උපට්ඨිත සතිය, ඒක සම්මා පැත්තටත් ගෙනියන්න පුළුවන්, මිච්ඡා පැත්තටත් ගෙනියන්න පුළුවන්. ඒතකොට සම්මා පැත්තට ගන්න එක තමයි මේ මජ්ජේ කියලා කියන්නේ. ඇයි සම්මා පැත්තට ගත්තම අර නිකෙලස් නිදුක් තැනට එනවා. අපි කියවනේ මධ්‍ය කියලා කියන්නේ නිකෙලස් තැන, නිදුක් තැන කියලා. එතකොට අපි නිතරම සතිය එතෙන්ට ගේන. නිකෙලස් පැත්තටම ගෙනියනවා. ඒකයි අර බොජ්ජංගේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සක පරිණාමින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සතිය ඒ පැත්තට ගෙනියන්නේ. ඉතින් සතර සතිපට්ඨානෙදිත් උන්වහන්සේ ඒ පැත්තට එහෙම අපිට කමටහන් කියාගෙන දේශනා කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ කෙලෙස් පැත්තට. ඒකනේ සතර සතිපට්ඨානය ගැන කිව්වේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා. මේක තමයි කෙටි මඟ, පහසුම මඟ, විසුද්ධිය. විසුද්ධිය පිණිස. අසුද්ධියටත් ඕක පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? සතිය. සතිපට්ඨානය. සිහිය පිටවන්න පුළුවන් අසුද්ධිය පැත්තට. හැබැයි බුදුරජාණන් වහන්සේ විසුද්ධිය පිරිසිදු බව පැත්තට, අවිද්‍යාව දුරු වෙන පැත්තට, තණ්හාව දුරු වෙන පැත්තට, කෙලෙස් ගෙවි යන පැත්තට සතිය භාවිතා කරන ආකාරය අපිට ඉගෙනනවා. මේ සතර සතිපට්ඨානේ තියෙන්නේ මේ පිළිබඳව අපි සතිමත් බව වැඩිම කියලා දේශනා මාලාවක් කරලා තියෙන. ඒ නිසා කෙනෙකුට ඒක ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමයි. ඔන්න ඔය විදිහට අපි ඔය ධම්මචක්කපවත්තන දේශනාව මේ දවස්වල කතා කරගෙන යන්නේ. ඉතින් හැම මාර්ගාංගයකම අපි මේ මජ්ක්‍ධිමා කියන්නේ ඇයි? මජ්ක්‍ධිමා පටිපදා කියනකොට එතන අදහස් වෙනවා නිකෙලස් බව සහ නිදුක් බව දෙකම. අපි දක්ෂ වෙන්න ඕන අර මගෙන් ප්‍රශ්නේ අහපු කෙනා අහලා තියෙන විදිහට, අපි කලින් පැහැදිලි කර විදිහට මැද අල්ලගන්න අපි දක්ෂ වෙන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේ මැද අපිට අල්ලලා දීලා තියෙනවානේ. හැම මාර්ගාංගයකදීම කතමාච බික්කවේ සම්මා සති. සම්මා සති අන්න සතියේ මැදේ මැද නිකෙලස් තැන, නිදුක් තැන මොකද්ද? කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඉතින් අල්ලලා දීලා තියෙන්නේ, තෝරලා දීලා තියෙන්නේ, කියලා දීලා තියෙන්නේ, පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ අල්ලගන්න එකයි, තෝරගන්න එකයි, දැකගන්න එකයි, වඩාගන්න එකයි.
වඩන මඟ කියලා තියෙනවා. ඉතින් සම්මා සතියට එන්නේ සතර සතිපට්ඨාන. වෙනත් දේවල් වලට සීනුවන යොදන්න පුළුවන්, බැරි නෑ. ලෞකික දේවල් වලට, කන බොන දේට, ඇඳුම් පැළඳුම් වලට, යාන වාහන වලට, ගෙවල් දොරවල් වලට, කාම පුරුෂ භාර්යාවන් එකතු කරගන්න, ධර්මවල හදාගන්න. ලෝකයේ තියෙන ලෞකික දේවල් වැඩි දියුණු කරන්න, අත්පත් කරගන්න, ඒව නඩත්තු කරන්න, පරිස්සම් කරන්න, ඒවටත් ඔය සතිය යොදන්න පුළුවන්. හැබැයි එතකොට මේ පැත්තට යෙදුවොත් නිකලස් බවක්, නිදුක් බවක් ඇති වෙන්නේ නැහැ. සංකිලේශ වෙනවා, කෙලස් වැඩෙනවා. ඒ දුක්ඛ සමුදය වෙනවා, දුක්ඛ නිරෝධය වෙනවා. එතකොට දැන් මධ්‍යය කියන එක අපි නිතරම තේරුම් ගන්න යම කෙලෙසෙන පැත්තට නොවේ. නිකලස් පැත්තට අපි යොදා ගන්නවා. නිදුක් පැත්තට යොදා ගන්නවා නම් අන්න අපි මධ්‍යයට ගෙනාව වෙනවා. අපි යමක් කෙලස් පැත්තට, දුක් ඇති වෙන පැත්තට යොදාගෙන තියෙනවා නම් එහෙනම් අන්තයකට ගිහිල්ලා. මැද නෙමෙයි, මධ්‍යයේ නෙමෙයි තියෙන්නේ, අන්තයක තියෙන්නේ. ඔබෝ අන්තය අනුපගම්ම. බුදුරජාණන් සාමාන්‍ය අන්ත දෙකක් පෙන්වුවා. අපි කිව්වා ඒක පැහැදිලි කරගත්ත පෞද්ගලික සාකච්ඡාවේදී. නිෂ්ඵල අන්තය සහ කෙලෙසුණු අන්තය, දුක් සහිත අන්තය, කෙලෙස් සහිත අන්තය එකක්. අනිත් පැත්තට නිෂ්ඵල අන්තය. ඒකයි දැන් සම්මා අපේ සතිය වුණා අපි යොදනවා නම් නිෂ්ඵල දේවල් වලට. වැඩකට නැති දේවල් වලට වරු ගණන්, මාස ගණන්, දවස් ගණන් මිනිස්සු ජීවිතය ගත කරනවා. ඒකෙම කැප වෙලා යෙදිලා එතින්දි පූර්ණ අවධානය තියලා යම් යම් දේවල් කරනවා නිෂ්ඵලාන්තවල. ඊළඟට අර කාමයේ පැත්තට, කෙලෙසෙන පැත්තට වැඩ කරනවා. ඉතින් මේ අන්ත දෙක බැහැර කරන්නේ අපි. උභෝ අන්තය කියන්නේ එහෙම. එකක් අපි සලකන්නේ අත්ත කිලමතානුයෝගය කියලා. අත්ත කිලමතානුයෝගය කියන්නේ මහන්සි වුණාට ජීවිතේ වෙහෙසටපත් වුණාට වැඩක් නැහැ, නිෂ්ඵලයි. හුදෙක් මහන්සිය විතරයි, හුදෙක් කැපවීම විතරයි. ඒක නිෂ්ඵලයි. ඉතින් වැඩක් නැහැ අත්ත කිලමතානුයෝගාන්ත. කාමසුකල්ලිකානුයෝගාන්තයේ තියෙන්නේ මේ පැත්තේ කෙලෙසිලා තියෙන්නේ. කාමසුඛයක් తాවකාලිකව තිබුණාට කෙලෙසිලා දුක් සහිතයි. මේ අන්ත දෙකෙන් බැහැර වෙලා තමයි ඕනම දෙයක මැද්දේ තෝරගන්නේ. ඉතින් අපිට සතියේ නැද තෝරලම දීලා තියෙන නිසා අපිට හුඟක් පහසුයි. ඉතින් අපි සම්මා සතිය කිව්වොත් ඕනම වෙලාවක අදහස් කරන්නේ පැහැදිලිවම චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. ඒ හතර වඩනකොට, ඒ හතර තුල ජීවත් වෙනකොට, ඔය හතර ගැන සිහිය වඩනකොට, සිහිනුවන වඩනකොට ඒව පිළිබඳව තියෙන කෙලෙස් ගෙවිලා යනවා, නිකෙලෙස් තැනට එනවා. එතකොට නිදුක් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් හොඳයි අපි සූත්‍ර සාකච්ඡාවතකින් නිමා කරනවා. අද මම ටිකක් වැඩිපුර කාලය ගත්තා අර වෙසක් පොය දිනේ නිසාද ඒ පිළිබඳව යමක් සිහිපත් කරගන්න. ඉතින් අද දවස් අපි බුද්ධානුස්සතියෙන් ගත කරමු කියලා මම යෝජනා කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හැමෝම විශේෂයෙන් සිහිපත් කරන දවසක් නේද? ඒක නිසා ඒකට අපි කියන්නේ බුද්ධානුස්සති කියලා. බුද්ධානුස්සතිය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන ආකාරය කවුරුත් දන්නවා. බුද්ධං අනුස්සරති ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ මෙනෙහි කිරීම තමයි බුද්ධානුස්සතිය කියන්නේ. ඒ විතරක් නෙමෙයි බුදු ගුණ භාවනාවත් කරමු දවසේම. බුදු ගුණ භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු ගුණාංග අපි ක්‍රියාත්මක කරනවා. අද දවසේ අපි පිරිසිදු සිතිවිලි වලින් ගත කරමු. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පිරිසිදු සිතිවිලි වලින් ගත කර කෙනෙක් නේ. අපි ඒක අද කරමු. බුදු ගුණ භාවනාව කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ පිරිසිදු කතා බහ ඇති කෙනෙක්. අපිත් අද දවසේ හොඳට සීනුවණින් යුක්තව අපිරිසිදු වචනයක්වත් අපිරිසිදු අදහසක් කොහොමදවත් ප්‍රකාශ කරන්නේ නැතුව කටයුතු කරමු. පිරිසිදු ක්‍රියා ඇත්තෙක් බුදුරජාණන් වහන්සේ. අපිත් අද දවසේ පිරිසිදු ක්‍රියාතිව ගත කරමු. අද දවසේ විතරක් නෙවෙයි මම මේ අද දවසේ සුවිශේෂයෙන් ගත කරේ
සුවිශේෂයෙන් ගත්තේ අද අපේ විශේෂ දවසක් හැටියට ලෝක සම්මත නිසා ඒ දවස් අපි කොහොමද ගත කරන්නේ? බුද්ධානුස්සතියෙන් සහ බුදුගුණ භාවනාවෙන් යුක්තව දවස ගත කරමු. මම හිතන්නේ ඒක තමයි උන්වහන්සේට අපි කරන උත්තම පූජාව. උන්වහන්සේත් කියලා තියෙන එකනේ. යෝපන බික්ඛුවා බික්ඛුනීවා උපාසකෝවා උපාසිකාවා කවුරු හරි වේවා ධම්මානුධම්ම පටිපන්නෝ හෝති සාමීචි පටිපන්නෝ සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය. පරම පූජාව කරන්නේ මට තථාගතයන් වහන්සේට. ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සාමීචි පටිපන්නෝ. ඒක තථාගතයන් වහන්සේට සක්කරෝති සත්කාර කිරීමක්, ගරුකරෝති ගරු කිරීමක්, මානේති බොහෝමන් කිරීමක්, පූජේති පිදීමක්. කුමක්ද? පටිපත්ති පූජා, පරම පූජා. ඉතින් අපි ඒක කරමු. අද දවසේ අපිට ඒක කරන්න බැරි කමක් නැහැ. අපි දැන් හුඟක් ධර්ම අවබෝධය ලබාගෙන ඉන්නේ නැත්තෝ. දැනටමත් අපි ප්‍රතිපත්ති පූජාවෙන් පුදන ඇත්තෝ. ආමිෂය කරන ඇත්තෝ ගැන උපේක්ෂා වෙන්න, තරහ වෙන්න එපා, උනාට වෙන්න එපා. ඒ ඇත්තන්ගේ අවබෝධයේ හැටියටයි ඒව කෙරෙන්නේ. ඒකයි. ඉතින් කවුරු හරි ආමිෂයට අපෙන් උදව්වක් ඉල්ලුවොත් උපේක්ෂාවෙන් දීලා පුළුවන් නම් කියමු. ඕකත් නරක නෑ. නමුත් ප්‍රතිපත්ති පූජාවයි උතුම් කියන එක තෝරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි තෝරලා දෙමු. ඊට ඒ විදිහටත් අද දවස් අපි ගත කරන්න උත්සාහ කරමු. හොඳයි, අපි වෙනදා වගේම මේ අපි කාලයක් ගත කරනවා ධර්ම සාකච්ඡාවට. ඉතින් අපේ ධම් සභාවේ දැනටමත් සුපුරුදු අපේ කල්යාණ මිත්‍රයන් රැඳී සිටිනවා. අපිට වෙනදා වගේම කාලය තියෙනවා ටික වෙලාවක් ගන්න අපේ ධර්ම මාර්ගයේ අත්දැකීම් අපි ලබාගත් වටිනා දේවල් බෙදා හදා ගන්නත්, ඒ වගේම දහම් ගැටලු ආදී තියෙනවා නම් මේ අවස්ථාවේ මතු කරන්නත් අවකාශ තියෙනවා. එhmenan අපි ඒ සඳහා කාලය ගන්නවා මෙතෙන් සිට. ඔව්. අපිට මේ ඔබතුමී ඇහෙන්නේ කැඩි කැඩි. පැහැදිලි නෑ අහන කාරණේ. කියන්න බලන්න. අපලන්තුනේ සතිය ගත කිරීම පිළිබඳව පොඩි විග්‍රහයක් ගෞරවයෙන් ඉල්ලනවා. ඔව්. එතකොට මේ බුද්ධත්වයෙන් පස්සේ සත්‍යයක් ගත කළා කියන කාරණේ අපේ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒක ඔය පස්සේ කාලේ ගාථාවකටත් නිකන් හදාගෙන තියෙනවා. මතක හිටින්න පඨමං බෝධිපල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියංචංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මොචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං ආදී වශයෙන්. ඉතින් මේ බුද්ධත්වයෙන් පස්සේ ගත කර, ඒ කියන්නේ ධම්මචක්කපවත්තන දේශනා බරණැසට ගිහිල්ලා මේ ධර්මය සමාජගත කරන අවස්ථාව දක්වා එතනට මිහා කාලය සති 7ක් ගත කළා කියලා එහෙම සඳහන් වෙනවා අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන කාරණයක්. එතකොට මෙතෙන්දී එක සතියක්ම බෝධිපල්ලංකං බෝධිපර්යංකේම හිටියා කියලා. බෝධිපර්යංකය කියලා කියන්නේ ඒ අවබෝධ ඥානය ලැබලා ඒ තුලම ගත කෙරුවා කියන එකයි. ඒ අවබෝධ ඥානය තුලම ඒක සාමාන්‍ය සාහිත්‍යය කියන්නේ වාඩි වෙලාම හිටියයි කියලා. නමුත් ඒ පල්ලංක කියන වචනේට මේ අපේ අර්ථකථන දෙකක් සපයන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි මේ අපේ ඉරියව්ව. වාඩි වෙලා ඉන්න ඉරියව්වට පල්ලංක කියනවා. ඒ කියන්නේ ඉනින් යට කොටස තියාගෙන ඉන්න පිළිවෙලට පල්ලංක කියනවා. නමුත් මෙතන ඒ ඉරියව්වම නෙමෙයි ඇත්තටම අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත්ත මේ ගැඹුරු ධහම පිළිබඳව ඒකෙන් හිත බැහැරට යොමු කරන්නේ නැතුව හිටියා කියන එක තමයි වෙනත් බුද්ධ දේශනා ඇසුරෙනුත් අපිට පේන්නේ. ඒ වෙනත් දෙයකට යොමු නොවේ හිටියා තමන් ගැඹුරු අවබෝධ ඥානයක් ලබාගෙන ඉන්න අතරේ ඒකටම අවධානය තියාගෙන හිටියා. බෝධි කියන්නේ අවබෝධ ඥානයනේ.
ඒක බෝධිපල්ලංකම් කියන්නේ ඊ අවබෝධ ඥානෙ තියාගෙන වෙනත් බාහිර දෙයකට හිත යොමු කරන්නේ නැතුව හිටියා කියන එක. ඊට පස්සේ අනිම්මිසං කියන වචනේ ဒ ුතියංච අනිම්මිසං කියලානේ කියලා තියෙන්නේ. ඉතින් අනිමිස ලෝචන පූජාව කියලා තමයි එතන කියලා තියෙන්නේ. අනිමිස ලෝචන පූජාව කියන්නේ දැන් එතකොට ඇහැරිය බුදුරජාණන්. ඇහැරිය කියන එකෙන් අදහස් කරන්නේ මෙච්චර කාලයක් ඇස් දෙක පියන් හිටියා කියන එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියනෝනේ ඔය හරිය පරිේශන සූත්‍රයේ මං ලෝකයේ දිහා බැලුවා කියලා. දැන් තමයි යම් කිසි දෙයක් උපයාසපයා ගත්තා. ඒ ලැබූ ගැඹුරු අවබෝධයයි පිරිසිදු බවයි තියාගෙන ඒකටම හිත යොමු කරගෙන හිටපු බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ බාහිර ලෝකයේ දිහා බැලුවා. ඒ බාහිර ලෝකයටත් පූර්ණ අවධානය යොමු කරගෙනම හිටිය සෑහෙන කාලයක්. ඒකයි අනිමිස ලෝචන කියලා කියන්නේ. අනිමිස කියන්නේ නොඇසූ කියන අදහස. ලෝචන කියන්නේ සාමාන්‍යයෙන් ඇහැට. නොඇසූ ඇස කියන එකයි අනිමිස ලෝචන කියන්නේ. එතකොට මේ නොඇසූ ඇස කියන්නේ මොකද්ද? බුදුහාමුදුරේ එතකොට ඇහැ අරගෙනම ඇහැ වහන්න නැතුව හිටියා කියන එකද? නැහැ. උන්වහන්සේ ලෝකයේ දිහා බැලුවා. දිගටම සෑහෙන කාලයක් සමාජයේ වෙත අවධානය යොමු කරලා බැලුවා. බැලුවම තමයි උන්වහන්සේ කියන්නේ Taman දුටුවා මෙන්න මෙහෙම මනුස්ස ස්වභාවය නැත්නම් මිනිස්යන්ගේ තත්ත්වය මෙහිමයි කියලා. කෙලෙස් වලින් බරිත, කෙලෙස් අඩු ඔය ආදී වශයෙන් මිනිස්යන්ගේ ස්වභාවය දැක්කා. ඉතින් ඔහොම දැකලා එතනින් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ඔය මේ දහම මේ සියුම් අතක්කාවචර නිපුණ පඬිත වේදනී දහම දේශනා කරන්න තීරණය කරන්නේ. මේක නම් කියන්න ඕන අනිත් අයට. මේක මම අවබෝධ කරගත්ත දේ අවබෝධ කරගත්තේ නැති නිසා තමයි මේ විදියට දුක්ඛ දෝමනස්යන්ට වැටිලා ඉන්නේ කියලා උන්වහන්සේ තීරණය කරන්නේ. එතකොට තමයි අර මහා කරුණාව අපි කලින් කතා කරේ. මහා කරුණාව උන්වහන්සේගේ හිතේ ඇති වෙනවා. ඉතින් ඔය කරුණාව ගැන විස්තර කරද්දී ඕකට සාහිත්‍යය කියන්නේ මේ සහම්පති බ්‍රහ්ම කියලා. ඉතින් බ්‍රහ්ම කියනකොට අපි දන්නවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. එතකොට බුදුරජාණන් වහන්සේගේ හිතට අර බ්‍රහ්ම ගුණය උන්වහන්සේගේ හිතේ මතුවලා ආව ලෝකයා කෙරෙහි. ලෝකයා දිහා බැලුවමනේ ඕන කෙනෙක්ගේ දුක දැක්කමනේ ඒක හිතේ මතුවලා එන්නේ. ඉතින් ඒක මතු වුණා. ඒකත් එක්කම තමයි ධර්ම දේශනා කරන්න තීරණය කළේ. ඔය කාලය තුල සිද්ධ වෙච්ච දේවල්. ඊළඟට ධර්ම දේශනා කරන්න තීරණය කරාට මේක හරි ගැඹුරු එකක්, සංකීර්ණ එකක්. කොහොමද මේක කියලා දෙන්නේ කෙනෙකුට? මේ නිකලෙස් වෙන හැටි, නිදුක් වෙන හැටි, දුක්ඛ නිරෝධයට මඟ. දැන් මේකට ක්‍රමයක් හැදුවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඔය එක දැනක වාඩි වෙලා මේ ගැඹුරු ධර්මයේ මෙනෙහි කරයි චතුත්තං රතනාගරං කියලා ඔහොම කියනවා. හතරවෙනි සතියේ මේ රුවන්ගේ හිටියයි කියලා ඔහොම තමයි සාහිත්‍යය කියන්නේ. නමුත් ධර්මයේ මෙනෙහි කරලා බලලා තියෙනවා අග ඉඳලා මුලට, මුලින් ඉඳලා අගට. දැන් මේක කොහොමද අනිත් අයට කියන්නේ? තමන් වහන්සේට අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා තමන් නිදුක් වෙලා නිකලෙස් වෙලා ඉන්නේ. දැන් ඊළඟ කාර්යය මේක කියාගන්න එකනේ, දේශනා කරන එකනේ. කොහොමද මේක කරන්නේ? එතෙන්දි තමයි උන්වහන්සේ මාර්ගයක් සකස් කරන්නේ. මේ මජ්ක්‍ධිමා පටිපදාව කියන එක නැත්නම් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන එක සකස් කරන්නේ මේ වෙලාවේ තමයි. මේකෙදි මොකද්ද මුලටම එන්න ඕන? මොකද්ද ඊළඟට වෙන්න ඕන? මොකද්ද ඊළඟට වෙන්න ඕන? ඉතින් මුලටම වෙන්න ඕන මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඒක මොකද්ද? ඉතින් ඒ ඔක්කොම දැන් අපි හිතමු මුලටම සම්මා දිට්ඨි වෙන්න ඕනයි කියලා දේශනා කරපු කිව්වම අනිත් පැත්තෙන් අහයි මොකද්ද සම්මා දිට්ඨිය කියලා? කියන්න ඕනනේ. දැන් මේ ගුරුවරයෙක් වෙලා මේක දේශනා කරන්න යනකොට මුලට මේක ඊළඟට මේක ඊළඟට මේක ඊළඟට මේක කියලා පැහැදිලිව ශ්‍රාවකයාට කියලා දෙන්න ඕනනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කාලය ගත්තා. තමන් මේ සියුම් ගැඹුරු දහම දේශනා කරන පිළිවෙල සකස් කරගත්තා. මේක නිකන් සරල උදාහරණයකින් කිව්වොත් අපි දන්න මේ ගුරු වෘත්තියේ යෙදිලා ඉන්න ඇත්තෝ ඉන්නවා. මමත් කාලයක් ගුරු වෘත්තියේ යෙදිලා හිටියා. ඉතින් අපි පන්තියට යනකොට සූදානම් වෙලා යන්නේ.
ශිෂ්‍යයන්ට මේක කියලා දෙන්න ඕනේ පොඩි කාලයක් ඇතුළත විනාඩි 40ක් ඇතුළත මේක කියලා දෙන්න ඕනේ. ඉතින් අපි සූදානම් වෙලා යන්නේ. සූදානම් වෙලා ගිහිල්ලා තමයි ඒක කියලා දෙන්නේ. ඉතින් සූදානම් වෙලා ගිය විදිහටම කරන්න පුළුවන් වෙන අවස්ථා තියෙන, බැරි වෙන අවස්ථාවක් තියෙන. ඒක වෙනම කාරණයක්. නමුත් සූදානම් වෙලා යන්නේ නිතරම ගුරුවරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේ මේ කලේ සූදානම් වුණා මේ වැඩේට. ඉස්සර වෙලාම බෝධි පල්ලංකම් ඒකෙම හිටියා. ඒක ඉන්නකොට තමයි මේ ධර්මයේ ගැඹුර තේරුණා. මේ වගේ ගැඹුරු ධර්මයක් Taman අවබෝධ කරගෙන ඉන්නවා. Taman අනිත් පැත්තෙන් දැක්ක Taman නිවිල සැනසෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ ලෝකයේ දිහා බලපුවාම තේරුණා අනේ මේ ලෝක සත්වය මිනිස්සුયો මේක තේරුම් අරගෙනත් නැහැ. ඒ නිසාම නිවිල සැනසෙලා නැහැ කියලා. අර ලෝචනේ ඇහැ නැත්තම් ප්‍රඥා ඇස ලෝකයට යොමු කරලා බැලුවා. ඔන්න එතෙන්දී කරුණාව පහළ වුණා. මේක කියන්න ඕන මම මේගොල්ලන්ට දේශනා කරන්න ඕන. කොහොමද කරන්නේ? ඉතින් මේක කියලා දෙන්නේ කොහොමද? මේක බුදුහාමුදුරුවෝ තමන්ගේ ධර්මය ගැන අර පළවෙනියම් මුණ ගැහුණු පුද්ගලයා හැටියට සඳහන් වෙනවානේ ආර්ය පරිශන සූත්‍රයේදී අර උපක කියලා ආජීවකේ තියාට කියද්දි කිව්වේ මේ ධහම පඬිත නිපුණ අතක්කාවචර පඬිත වේදනී එහෙම සියුම් ගැඹුරු ධමයක් කියලා. ගම්බීරං දුද්දසං අනු රාගරත්තා නදක්ඛින්ති තමොක්ඛන්දේන ආවුටා කියලා. මේ රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් ගැටෙන, මෝහයෙන් මුලා වෙච්ච අය මේක ලේසියෙන් තේරුම් ගන්න බෑ මේ කාරණේ. ඒක නිසා අඩු අය හෙව්වා. ඒ වයින් අඩු රාගයෙන් අඩු, ද්වේෂයෙන් අඩු, මෝහයෙන් අඩු අය හොයාගෙන ගිහිල්ලා ආන් තීරණය කරා එහෙනම් පංචවග්ගිය ලහම වෙලා මේක කියන්න ඕන, දේශනා කරන්න ඕන කියලා. එතකොට ඔය කාලයේ තුල කරපු දේවල් සාහිත්‍යයේදී එක එක විදිහට සත්සතිය කියලා දේශනා කරලා තියෙනවා. සාහිත්‍යයේදී කියන්නේ පඨමං බෝධිපල්ලංකං බෝධියට හත් සතියක් වාඩි වෙලා හිටිය නැගිටින්නේ නැතුව කියලා. ဒုတိ යං චනිම්මිසං කියන එක කියන්නේ බෝධිය දිහා නැත්තම් ඒ අස්වත්ත රුක්ෂයේ ඇහැටු ගහ යටනේ හිටියා කියන්නේ. ඒ ඇහැටු ගහ දිහා බලාගෙන හිටියා සතියක් කියලා. ඊට පස්සේ තතියං චංකමනං කියලා කියනවා තුන්වෙනි සතියේ සක්මන් කෙරුවා කියලා. මම හිතන්නේ තුන්වෙනි සතියේදී කර සක්මන කියලා කියන්නේ පයින් ඇවිදපු එකක් නෙවෙයි කියලා. පයින් ඇවිදීමේ කාරණයක් නෙවෙයි. මෙතන උන්වහන්සේ ටිකක් මේ ලෝකේ ඇවිදලා බැලුවා. ලෝකේ ඇවිදලා බලනවා කියලා කියන්නේ මේක ඇත්තටම මනසින් කරන දෙයක්. මොන විදිහේ මිනිස්සුયો ඉන්නවද? මොන විදිහේ සමාජ තත්ත්වයන් පවතිනවද ලෝකේ? මේක මේ පයින් ඇවිදලා කරපු වැඩක් නෙවෙයි. මනසින් ඇවිදලා කරපු වැඩක්. කරලා බලපුවාම තමයි අර උන්වහන්සේට තේරුනේ අර විවිධ මට්ටම් වල ඉන්නවා කියලා. ඊළඟට හතරවෙනියේදී කර වැඩේ තමයි අර රතනාගරම් කියලා කිව්වේ ධර්මයේ ගැඹුර මෙනෙහි කරලා හදාගත්ත සැලැස්මක්. මේක මේ මිනිස්යන්ටනේ කියන්න ඕන භාෂාවෙන්. ඒකට සැලැස්මක් හදාගන්න. ඊට පස්සේ පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං කියලා කියන ටික මම හිතන්නේ උන්වහන්සේ ගමන් කරානේ. දැන් එතන ඉඳලා යන්න පටන් ගත්තා. ගයාවේ සිට බරණැසට. පංචවග්ගියල හිටියේ බරණැස. බුදුරජාණන් වහන්සේ සිටියේ ගයාවේ. මම නිකන් ඉන්දියාවේ ගිය වෙලාවේ ගයාවේ සිට බරණැසට යන මාර්ගය නිකන් මම ඊට කලින් ඒක සූත්‍රය වලින් තේරුම් අරන් හිටියේ නිකන් බැලුවා මේ කොහේ ඉඳලා කොහාටද මේ ගිහිල්ලා තියෙන්නේ. කොහෙද ගයාව කොහෙද බරණැස. මේ සෑහෙන දුරක් ඇත්තරම බැලුවා. ඉතින් පයින් ඇවිදගෙන යන කෙනෙක් නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ওই යන අතරේ තමයි කීප තැනක හිටියා කියලා. අජපාලංච කියලා කියන්නේ මේ ගෝපල්ලෙක්ගේ නුග ගහක් යටනේ. අජපාල කියන්නේ ඉතින් එළුපල්ලානේ. එළුව පාලනය කරන එළුව එකතු කරගෙන ඉන්න ගෝපල්ලෝ ඉන්න නුග ගහක් යට හිටියා කෙනෙක්. පංචමං අජපාලංච. ඊට පස්සේ වැහි කාලේ නාග ගෝත්‍රිකයෙක්ගේ නිවහනක මුචලින්ද කියලා. ඉතින් නාග කියන්නේ ඉතින් ගෝත්‍රිකනේ.
ගෝත්‍රේනේ. එහෙම කෙනෙක් බුදුහාමුදුරන්ට නවාතැනක් දුන්නා. ඉතින් වහිනකොට ඉතින් යන්න බැහැනේ. ඊට පස්සේ තවත් ඉස්සරහට යනකොට තවත් රාජායතන කියන කිරිබලුණු ගරුක ළඟ හිටියා කියලා. ඉතින් ඔය මගසලකුණු නිකන් අම්බලන් වගේ නවාතැන් වගේ තුනක ඉන්නේ නැති ඉතිරි තුන. මේ බරණැසට යන කාලේ. ඉතින් ඔය වගේ සිද්ධියක් මම නම් දකින්නේ ඔයයි ප්‍රායෝගික පැත්ත එහෙමයි. නමුත් ඔය සාහිත්‍යයට එනකොට සමහරට ඔයයි මූලික අර්ථය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ බුද්ධත්වයේ සිට ප්‍රථම ධර්ම දේශනාව බරණැසේ දේශනා කිරීම දක්වා අතර කාලය තමයි ඔය සත්සතියක් ගත කරා කියලා සඳහන් වෙන්නේ. ඒකේ ප්‍රායෝගික පැත්ත අපි දකින්නේ ඔහොමයි. ඕවා මම දකින්නේ ඇත්තටම ඔය බුදුහාමුදුරන්ගේම දේශනා තුල. උන්වහන්සේ ඔය දේශනා කරන්න කලින් කරපු දේවල් පිළිබඳව තැන් වල දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඒව එකතු කරලා ගත්තම අපිට පේනවා ඔය විදිහේ ක්‍රියාකාරකම් ටික. ඔය මුල් සති 4 උන්වහන්සේ එකක් තමන්ගේ ධර්මයේ පිළිබඳව අවධානය යොමු කරගෙන හිටියා. බෝධිපල්ලංකම් කිව්වේ. ඊළඟට ලෝකයේ දිහා බැලුවා අනිවිස ලෝචනයේ කිව්වේ ඒකයි මේ මිනිස්යන්ට මොකද වෙලා තියෙන්නේ. එතෙන්දී කරුණාව ඉපදුනා. ඊට පස්සේ ඉතින් අර චංකමනම් කියන්නේ ඇත්තටම සමාජයේ දිහා විවිධ හොඳට පරිේශනයක් කරලා බැලුවා, විමසලා බැලුවා. කාටද මේක ගැළපෙන්නේ, යෝග්‍ය, සුදුසු කවුද? කාටද මේක කියන්න පුළුවන්? කාටද මේක අවබෝධ කරගන්න පුළුවන්? කවුද සුදුසු කියලා හොඳට ඇවිදලා බැලුවා මනසින්. ඊට පස්සේ මේක කියන්න සැලසුමක් හදාගත්ත 4 වෙනුව. චතුත්තං රතනාකරං. ඒක කියන්නේ ධර්මයේ මෙනෙහි කරා කියලානේ. ඊට පස්සේ ඉතින් සැලසුමක් හදාගෙන එතන ඉඳලා උන්වහන්සේ ගියා. යන අතරමඟ වෙන්නේ නැති ඔය ස්ථාන 3ක අවුවට වැස්සට ඉතින් අතර වෙලා යන්නේ නැති මිනිස්සෙක්නේ. ඒකයි. ඉතින් මම දකින්නේ සත්සතිය ඔය විදිහට. සාහිත්‍යමය පැත්තට වඩා ටිකක් වෙනස් විදිහට. ඔබතුමීට ඇහුණාද? එහෙමයි අපි හාමුදුරනේ ඒක මනාවි දෙවියන් ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. අර දැන් බෞද්ධ ඔය ධම්මදිවේ එහෙම ගියාම අර දකින්න ලැබෙනවනේ අර දැන් නාග ගෝත්‍රික මිනිසෙකුගේ නිවහනක නේ බුදුන් වහන්සේ ඉන්න ඇත්තේ සත්‍යයේ එතෙන්දී අර නවත්තර ඒ ධම්මදිවේ ගියාම අපිට දකින්න හම්බ වෙනවා ලොකු නාගයෙකුගේ පෙන පොබයක් සෙවණයට උන්වහන්සේ ලොකු වැසකට නැතමේ සිටින රූපයක්. ඉතින් ඒම සංකේතය කරලා තියෙන එකේ යටි මොන හරි බොදු අදහසක් හෝ ක්‍රියාපිළිවෙලක් හෝ බුදුන්වහන්සේ අනුගමනය කරපු දෙයක් හෝ තියෙනවද? ඇත්තටම අර සාහිත්‍යයට එනකොට සමහර දේවල් නිරූපණය කරන ආකාරයක් තියෙනවා. තේරුම් ගත්ත ආකාරයක්. දැන් නාග කියන්නේ ඇත්තටම මේ ඔය අපි ඉදිරියට සාකච්ඡා කරන අටනාටි සූත්‍රයේදීත් ඔය ගෝත්‍රික කාරණේ සඳහන් වෙලා තියෙන. එතනක් තියෙන නාගෝවා නාගිනීවා ආදී වශයෙන්. නාග කියන්නේ ඇත්තටම ගෝත්‍රයක්. අදත් ඉතින් මේ ගෝත්‍ර වල ඡායා මාත්‍ර තියෙනවා. එතකොට ගෝත්‍රික නායකයෙක්ගේ නිවහනක වර්ෂා කාලයේ තද වර්ෂා කාලයක් සති ගණන් වහිනවනේ. ඉතින් අපිටත් වැඩි ඉන්දියාවේ බරපතල විදියට ඒක තියෙනවා. මේ වර්ෂා කාලේ ගත කරන්න උන්වහන්සේට ඉඩක් දෙන්නේ නැති. නමුත් සාහිත්‍යයේදී නාග කියන දේ මේ එක්තරා මේ උරග කොට්ටාසයක් හැටියට ඉතින් දක්වනවා. විශේෂයිත උරගේ හඳුන්වනවා නාග කියලා. නමුත් ධර්මයේදී නාග කියන වචනේ යෙදෙනවා 3 දෙනෙකුට. ওই විශේෂයිත සර්පයාටත් නාග කියනවා. ඇතාටත් නාග කියනවා. රහතන් වහන්සේටත් නාග කියනවා. ඔය ධම්මපදේ නාග වර්ගය කියලා එකක් තියෙනවා. ධම්මපද පාළියේ කියවලා බැලුවොත් එතෙන්දී නාග කිව්වේ රහතන් වහන්සේට. ඉතින් මෙතන අදහස් කරන්නේ නැත්තේ නාග ගෝත්‍රිකයෙක් වෙන්න පුළුවන්. දැන් අපේ රටේ ලංකාවේ නාග ගෝත්‍රය පුරාණයේ බොහොම ශක්තිමත් විශේෂයෙන්
වාරිතාක්ෂණය පිළිබඳව ඥානයේ තිබිච්ච ගෝත්‍රයේ හැටියට තමයි සැලකන්නේ. අපේ ලංකාවේ ওই මහවැලි ව්‍යාපෘතිය පටන් ගනිද්දී පෙන හතේ නාගයා අරගෙන තියෙන්නේ මහවැලියේ සංකේතයේ හැටියට ඒකයි. මොකද අපේ වාරිතාක්ෂණයේ තාක්ෂණික ඥානය පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ නාග ගෝත්‍රිකෝ. ඒගොල්ලන්ගේ සංකේතය ඔය නාගය. ඒ නාගයා තමුතු එක්කෙනෙක් පෙන හතක් තියෙන එක්කෙනෙක්. මුළු හතක් තියෙන නාගේ. ඉතින් ඒවට මිනිස්සුන්ගේ එක එක මතිමතාන්තර අනුව තමයි මේ සංකේත හදාගන්නේ. එතකොට දැන් බුදුහාමුදුරන්ට හෙවන දුන්නා, වැස්සෙන් නොතෙමී ඉන්න ඉඩ දුන්නා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ ওই විදිහේ විශාල මිනිස්සෙකුට මේ නොතෙමී ඉන්න තරම් විශාල පෙනයක් තියෙන නාගයෙක් එහෙම නාගයෝ නැහැනේ. ඉතින් මේක කවුරුත් දන්නවනේ. ඒක සාහිත්‍යමය සංකේතයක් ඇත්තටම. සාහිත්‍යයේදී යමක් ඉදිරිපත් කරන විදි තියෙනවානේ. ඒ සාහිත්‍යයේ හැටි. නමුත් අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේට යම්කිසි නාගගෝත්‍රික නායකයෙක් පිහිට වුණා. ඒ වැසි කාලේ ඉන්න ඉඩ දුන්නා. එයාගේ නවාතැනේ. ඒක ලොකු දෙයක් නේ. මේ පැවිද්දෙක් ඇවිදගෙන යන සංචාරක පැවිද්දෙක් යම්කිසි ගමනක් යන අතරතුර එයා කෙරෙහි කරුණාවෙන් වර්ෂා කාලේ එහෙනම් මගේ නවාතැනේ ඉඳලා යන්න වැස්ස ඉවර වෙනකම් කියලා ඉතින් දීලා උපස්ථාන ටිකක් කරන්න නැති වර්ෂා කාලේ ඉතින් පින්නපාත යන්නත් බැරි නිසා ඒ ගෝත්‍රික නායකයා උදව්ව කරන්නේ නැති. ඒක තමයි ඔය මොචලින්දේන චට්ටමන් කියලා කියන්නේ 6 වෙනි සතියේ ඒ නාග ගෝත්‍රික නායකයාගේ නම මොචලින්ද. එතකොට මොචලින්දගේ ඒ නාග ගෝත්‍රයාගේ නාග භවනේ කියලානේ කියන්නේ. නයාගේ නිවහනේ නවාතැන් දුන්නා කියන්නේ. නමුත් සාහිත්‍යයට එනකොට ඒක අරමයි නිරූපණය කරලා තියෙන්නේ. දැන් ඕනම දෙයක නිරූපණය කරන ආකාරය වෙනස්නේ. ඉතින් ඕක කලාකරුවා මේක නිරූපණය කර විදිහ කලාවෙන්. ඒකයි ස්වභාවය. ඉතින් අපි ඒක ඒ විදිහට ගත්තම ඇති. ඒකේ මොකොත් අපි වැරද්දක් හැටියට දකින්නේ නැහැ. මොකද ඒක කලාකරුවාගේ නිරූපණය. එයා එහෙම තමයි යම් දේ නිරූපණය කරන්නේ. ওই බෞද්ධ සංකල්ප හුඟක් ඒවා සාහිත්‍ය නිරූපණ, කලාවේ නිරූපණ වෙනස්. ඒ මාධ්‍යයේදී එහෙම තමයි කරන්නේ. යම් දේ එකතු කරලා ඒවයි හැඩතල වෙනස් කරලා සංකල්ප වෙනස් කරලා තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් අපි දැනගන්න ඕන මේකේ හරය මොකද්ද කියලා. ඉතින් ඒකයි එතන තියෙන්නේ. එහෙනම් නිකන් මට නිකන් හිතුනේ මොකද්ද කියලා. ඔව්. ඒ වගේ දෙයක්. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ සතර පළක් වන්දනා කරන්න කියලා තියෙනවද? බුද්ධත්වයේ පැමිණි ස්ථානයේ. ඔව් දැන් ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවනේ දීඝනිකායේ. ඒ දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාත් ඇතුළත් කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලයේ කියන්නේ පාවා නුවර ඉඳන් කුසිනාරා නුවරට අර චාරිකාවේ යන අතරතුර චාරිකා විස්තරයත් ඇතුළත් කරලා ඒ චාරිකාව අතරතුර බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණාත් ඇතුළත් කරලා ඊට පස්සේ පරිනිර්වාණය සිද්ධ වෙන ඒ තොරතුරු ටික ඇතුළත් කරලා ඊට පස්සේ පරිනිර්වාණයෙන් පස්සේ ඔය ධාතු බෙදීම ආදී විස්තර වගේකුත් ඇතුළත් කරලා ගොඩාක් විස්තර වාර්තාවක් තමයි පරිනිබ්බාන සූත්‍රය කියලා කියන්නේ. ඒ බුද්ධ පරිනිර්වාණය පිළිබඳ වාර්තාවක් ඇත්තට මේක. ඒ වාර්තාවේ එක තැනක සඳහන් වෙලා තියෙනවා දැක සංවේගය උපදවාගත යුතු ස්ථාන 4ක් කියලා. දැකලා සංවේගය. මොකද්ද මේ සංවේගය? සංවිජ්ජති කියන්නේ. සංවේගය කියන්නේ යම්කිසි ධර්මතාවයක යථා ස්වභාවය. කොටින්ම කිව්වොත් ඇති වුණා, පැවතුණා, නැති වුණා. සමුදය වය. දැකීම තමයි සංවේග කියලා කියන්නේ. අපි සංවේග කියන පුරුදු වෙලා තියෙන දුකටනේ. ඒ දුක නෙමෙයි. දුක් වෙන තැන් 4ක් නෙමෙයි ඔය. සංවේගය ඇති කරගත යුතු තැන් 4ක්. ඒ තැන් වලට ගිහිල්ලා තථාගතයන් වහන්සේ අපි හිතමු
මේ ඉපදුණු තැන කියලා නැත්තම් උපන් තැන කියලා සම්මත තැනක් තියෙනවනේ. ඉතින් එතන මේ උන්වහන්සේ ඉපදුණා. ඉතින් ඒ ස්ථානයේ මෙතන කියලා එතනත් අපිට බුද්ධානුස්සතිය කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ ස්ථානයේ අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට බුදු වුණු තැන, පිරිනවම් පෑ තැන සහ පළමු ධර්ම දේශනාව කර තැන. ඉතින් ওই තැන් හතර හැටියට සලකන්නේ ගයාවයි, බරණැසයි. ඊට පස්සේ පරිනිර්වාණයටපත් වුණු කුසිනාරාවයි නේ, උත්පත්තිය ලැබපු ලොම්බිනියයි. ඉතින් ඔය හතරනේ. ඒ තැන් ගැන අර වාර්තාවේ එක තැනක සඳහනක් තියෙනවා. මොකද්ද? මහා සතිපට්ඨාන මේ මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ දීඝනිකාය. කියවලා බලන්න පුළුවන්. ඒක ගොඩාක් කරුණු කාරණා තියෙන දීර්ඝ වාර්තාවක් ඒක. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා අපිට ඉතින් ඒක යන්නේක වැරද්දක් නැහැ. ගිහිල්ලා දැක බලාගෙන අර බුදුවරයෙක් පිළිබඳව සිහි ගන්න සුදුසු ස්ථාන හතරක්. මොකද මේ ඇත්ත වශයෙන්ම ජීවත් වෙච්ච මිනිසෙක් නෙමෙයි. සජීවී කෙනෙක්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ස්ථාන හතර යම් කිසි කෙනෙක් දැක බලාගෙන සංවේගය උපදවාගත ධර්ම සංවේගය කියලා අපි ලෝකෙට කියන්නේ. අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න සුදුසු ස්ථාන හතරක් හැටියට ඔය හතර මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරන්ම එහෙම දේශනා කරලා තියෙනවා. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා තමයි මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒතකොට අපිට ඒක මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සකස් කරන්නේ පළවෙනි සංගායනාවේදී කියලා අපි පිළිගන්නවානේ. පළවෙනි සංගායනාව වෙනකොට ওই සිද්ධි ටික සිද්ධ වෙලා ඉවරයිනේ. පරිනිර්වාණයත් ඉවරයි, ධාතු බෙදීමත් ඉවරයි. ඔක්කොම සිද්ධි ටික ඉවරයිනේ. එතකොට මහරහතන් වහන්සේලා මේ වார்த்தාව මුලට ඇතුළත් කරලා තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ එතෙන්දලා ඔය බුදුහාමුදුරුවෝ යම් කරපු දේශනා විවිධ තැන්වලදී ඔය අපරිහානීය ධර්ම ඊළඟට සතර මහා අපදේශ ඔය හුඟක් දේවල් තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. උන්වහන්සේගේ අර අන්තිම බුද්ධ වචනය ඊට පස්සේ ඔය ආයු සංස්කාරය අත්හැරීම පිළිබඳ කතා ඔය ගොඩාක් දේවල් තියෙන්නේ ඒකේ. දීර්ඝ සූත්‍රයක්, දීර්ඝ වார்த்தාවක් ඒක. ඉතින් මහරහතන් වහන්සේලා මේක සකස් කරලා තිබ්බේ ඉතින් උන්වහන්සේලා මේක බුද්ධ දේශනාවක් බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක කරන්න ඇති එහෙම. යම් කෙනෙකුට දැක බලා ගන්න සංවේගය උපදවා ගන්න සුදුසු තැන් හතරක් හැටියට. ඉතින් මම හිතන්නේ අදත් ඒ අනුව තමයි අපි මේ ලෝක බෞද්ධ ජනතාව ඔය හතර ස්ථාන දැක බලා ගන්න ಭಾರತයට යන්නේ නේද? එහෙමයි. ඔය සම්මාස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නොමැති නම් අපිට දහම් හමුව නිමා කරන්න පුළුවන්. ඉතින් අද අපි පුර 15ක් පෝය වෙසක් මාසයේ පුර පෝය දිනේ යෙදිලා තියෙනවා අදට කැලෙන්ඩරේ හැටියට. ඉතින් ඒක බෞද්ධ ජනතාව විශේෂ දිනයක් හැටියට සැලකනවා. බෞද්ධ සාහිත්‍යයේ සංස්කෘතියේ ඒක ඓතිහාසිකව ඒක උත්සවයක් හැටියටත් පැවතීගෙන ඇවිල්ලා තියෙනවා. ලංකාවෙත් ඒකට තොරතුරු තියෙනවා. මහා වංශේ වංශත්තප්පකාශනී එහෙම රජවරු එහෙම ඒ වෙසක් පෝය විශේෂයෙන් සැමරුවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධව තමයි ඒක සිහිගැන්වෙන්නේ. ඉතින් අපි එතෙන්දී ප්‍රතිපදාවට ප්‍රතිපත්තියට මූලික තැන දීලා තමයි කටයුතු කළ යුත්තේ. කරන්නෙත් එහෙමයි. ඉතින් වර්තමානයේ වෙනකොට තමයි ඒවා ටිකක් අර වෙනත් ආගම්වල බලපෑමෙන් ඔය වෙනත් ආගම්වල තියෙන එහෙම උත්සව අමුතු විදිහේ ඒවා. ඒවයි බලපෑම නිසා සමහර වෙලාවට මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගත්තේ නැති බෞද්ධයත්වොත් ඕවා නිකන් ඒ වගේ ස්වරූපයෙන් කරන්න මෑත කාලෙට එළඹිලා තියෙනවා. ඉතින් අපි ඒව පුළුවන් තරම් ඒවයි තියෙන නිස්සාර දේවල් තියෙනවා නම් අසාර දේවල් තියෙනවා නම් ඒවා අපි තේරුම් අරගෙන අනිත් අයට ඒවා තෝරලා දෙමු. අපි සාරවත් දේ අරගෙන ඒවා ක්‍රියාත්මක කරමු. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිගැන්වා ගැනීම සඳහා උන්වහන්සේ
බුද්ධානුස්සති කමඨහනක් අපිට දීලා තියෙනවා. බුද්ධානුස්සතිය තියෙනවා බුදුගුණ සිහි කිරීමයි බුදුගුණ භාවනාවයි කියලා දෙකක්. උන්වහන්සේගේ ගුණ මතක් කරන එක. මේ ගුණ සිහි කරන එක හරිම උතුම් දෙයක්. කාගේ වුණත් හොඳ ගුණයක්, යහපත් ගුණයක් මතක් කරනවා නම්, කතා බහ කරනවා නම් ඒක හරිම වටිනවා. ඊළඟට ඒ ගුණය ගැන මතක් කරලා කතා බහ කරලා මදි බුදුහාමුදුරුවෝ කියන ඒ ගුණේ පිහිටන්න කියලා. එතකොට බුදුගුණ භාවනාව කියන්නේ අන්න ඒක. භාවේති ආසේවති භාවේති වඩ්ඩේති इति කුසල ධම්මේ භාවනා කියපු විදිහට අපිට පුළුවන් මේ ගුණ අපි තුල වඩා ගන්න. බුදුගුණ. ඒක තමයි බුදුගුණ භාවනාව. ඉතින් අපි කරන්න ඕන වෙසක් දවසේ බුදුගුණ සිහි කිරීමයි බුදුගුණ භාවනාවයි. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඒ දෙක පැත්තකින් තියලා අපි මේ විශේෂ සැරසිලි, තොරණ, පෙරහැර, ආමිෂ පූජා ඒවා ඉතින් කිරීමෙන් ඒ තරම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ආමිෂයේ පවා හුඟක් අය වරද්දගෙන තියෙන. දැන් මට මේ ඊයේ පෙරේද කෙනෙක් මේ ආමිෂ පූජා ගැන සාකච්ඡාවක් කරන්නේ. ආමිෂ කියන්නේ මොනවද කියලා. ඉතින් මම ඇහුවා ඔබතුමා ආමිෂ කියලා හිතාගෙන ඉන්නේ මොනවද කියලා. එයා මේ ඔය කියන මේ සැරසිලි අලංකාර ඒවා තමයි මල් පූජා, පහන් පූජා, ඕවා තමයි ආමිෂ පූජා කියන්නේ. එතකොට බුදුදහමේ ආමිෂ පූජා අනුමත වෙලා තියෙනවද? ඔව්. එතකොට ඕවද අනුමත වෙලා තියෙන්නේ. ආමිෂ කියන්නේ ඒව නෙමෙයි. ආමිෂ කියන්නේ මේ සිව්පසයට. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් තෙත් කියලා අපේ සිව්පසයක් කතා කරනවානේ. චීවර, පිණ්ඩපාත, සේනාසන කියලා අනප්පත්තේ. ඔය හතරට තමයි ආමිෂ කියන්නේ. ඒ කියන්නේ ජීවිතයක් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඒකටයි බුදුදහමේ ආමිෂ කියන්නේ. එතකොට ඒ ආමිෂය යම්කිසි කෙනෙක් පූජා කරනවා නම්, පරිත්‍යාග කරනවා නම්, තව කෙනෙකුට ලබා දෙනවා නම් ඒක බුදුදහමේ අනුමතයි. ආමිෂ පූජාව බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. හැබැයි ආමිෂ පූජාව අපි පටලවාගෙන තියෙනවා මේ නොඑක් විදිහෙන් කරන මේ විවිධ විසිතුරු අලංකාර වැඩ, පෙරහැරවල්, පූජාවල්, නොඑක් විදිහේ මල් පූජාවල්, පහන් පූජාවල්, নানা ආකාර විදිහේ දේවල් ආමිෂ පූජා කියලා පටලවාගෙන තියෙනවා. නමුත් ආමිෂ පූජා කියලා කියන්නේ අර සිව්පසයට අයිති දේ. අපිට ඒ සිව්පසයට අයිති දේ ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නැති නිසා උන්වහන්සේට අපිට ආමිෂ පූජා කරන්න විදිහක් නැහැ. වර්තමානයේ ඉන්න බුද්ධ ශ්‍රාවකයෙකුට, ශ්‍රාවිකාවකට, භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසක කෙනෙකුට, උපාසිකාවකට අපිට ආමිෂ පූජා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි, මේ ඕනතරම් ලෙඩුන් ඉන්නවා, අසරණ අය ඉන්නවා, දුප්පත් අය ඉන්නවා, නැති බැරි අය ඉන්නවා, ඒ අයට විපත් වලට ලක් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන්ට ආමිෂය අවශ්‍යයි. එක්කෝ ඇඳුම් කැලඳුම් අවශ්‍යයි, නැත්නම් කෑම බීම අවශ්‍යයි, නැත්නම් බෙහෙත් තෙත් අවශ්‍යයි. දැන් වර්තමානයේ වැඩියෙන් මොන වෙලා තියෙන ආමිෂයේ බෙහෙත් තෙත්නේ. ඉතින් නිවාස අවශ්‍යයි. ඉතින් අන්න ඒවා අපිට පරිත්‍යාග කරන්න පුළුවන්, පූජා කරන්න පුළුවන්. ඒක ආමිෂ පූජාව. ඒක බුදුදහමේ අනුමතයි. නමුත් ආමිෂ පූජාව කියලා අපි පටලවාගෙන තියෙනවනේ වෙන දෙයක්. ඒවා දහමට එකඟ නැහැ. ඒක නිසා අපිට මේ ආමිෂ පූජාවත් ප්‍රතිපත්ති පූජාවත් දෙකම කරන්න පුළුවන්. අර ගැටලුවකට තියෙන ආමිෂ පූජාව පටලවාගෙන තියෙනවා. පටලවාගෙන ආමිෂ පූජා කියලා වෙනත් දේවල් කරනවා. ඔය කාමයේ සම්බන්ධ දේවල්, ඉන්ද්‍රිය පිනවන දේවල් කරලා ඒවා ආමිෂ පූජා කියලා වැරදි අර්ථකථන දීගෙන තියෙනවා. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් මේ වෙසක් පෝය, වෙසක් දිනය, වෙසක් සතිය උම සම්මත කරගෙන තියෙනවනේ. ඉතින් ඒකෙදි ওই දෙකම කරන්න පුළුවන්. ආමිෂ සහ ප්‍රතිපත්ති. ඒ විදිහට අපි ගත කරමු. අනිත් අයටත් මේවා පුළුවන් විදිහට තෝරලා දෙමු කියලා දෙමු. එතකොට මේ අපේ කටයුතු අර්ථාන්විතයි, ඵලදායි, නිවැරදි. එහෙමයි. ඉතින් හොඳයි අපි එහෙමනම් ධම්මචක්කපවත්තන දේශනාව තව ටිකක් තියෙනවා. අපි ඉතිරි මාර්ගාංගයත් කතා කරලම අපි මේ සූත්‍රය අවසන් කරමු. හෙට නෙමෙයි අනිද්දා අපිට 28 වෙනිදා නැවත ධම්සභාවට එකතු වෙන්න පුළුවන්.
ඉතින් අද අපි සාකච්ඡා කළ දේවල් ධර්මාබෝධයේ හැටියට අපි තියාගෙන අනුගමනය කරමු, පුළුවන් විදිහට බෙදා හදාගමු. එතකොටයි මේ ධර්ම මාර්ගයට සියලු දෙනා එකතු වෙන්නේ. ඉතින් මේ ධර්ම අවබෝධයත් අපිට තවදුරටත් මේ මජ්ක්‍ධිමා පටිපදාව මැදමාවත නිකලෙස් තැන නිදුක් තැනට එන්න උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං මනුත්තරං තෙරුවන් සරණයි සුවපත් වේවා.